අයිබෝවන් දිනෙන් දින අලුත් වන බලාපොරොත්තුත් එක්ක ඒ බලාපොරොත්තු වෙනුවෙන් ඔබට යම් ගමනක් වෙනුවෙන් යම් අපේක්ෂාවන් තියෙන අලුත් දවසක අලුත් උදෑසනක අපි ඉරිදා අයිබෝවන් තුලින් ඔබට කතා කරන්නේ. දැන් මේ වෙනදා අපේ තියෙන ශක්්‍යතාවන් දුර්වලතාවන් අපිට තියෙන අවස්ථාවන් එවැනි කාරණා හඳුනාගෙන ඉලක්ක සපුරන්න අපිට යන්න පුළුවන්. හැබැයි මේ වන විට අපිට අලුත් කාරණාවක් පිළිබඳව වෙනදාත් අවශ්‍ය වෙනදා තරම් නොසිතූ කාරණාවක් පිළිබඳව අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ වටපිටාව සෞඛ්‍ය එවැනි කාරණා පිළිබඳව. ඉතින් ඒ ගැන අපි යම් අවබෝධයකින් හිටියොතින් අවධානයකින් හිටියොතින් ඒ පිළිබඳ ලබා දෙන උපදෙස් අපිට පිළිපදින්න පුළුවන් වුණොතින් යම් සීමාවන් ඇතුලේ අපිට අපේ ගමනක් යන්න ටික ටික ඉඩ විවර වෙන බව අපිට තොරතුරු ලැබෙනවා. සෞඛ්‍ය අංශයත් සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් ඔබේ අවධානය තවත් වැඩි වුණොත් ඒ පිළිබඳව තව ඔබ අවධානය යොමු කරොතින් ඉතා ඉක්මනට ක්‍රමක්‍රමයෙන් මේ තත්වයට පරිවර්තනය වෙන්න පුළුවන් කියලා. ඉතින් කොවිඩ් උවදුරත් එක්ක මේ වන විට තත්වයේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න, කතා කරන්න, යාවත්කාලීන තොරතුරු පිළිබඳව ඔබව තවදුරටත් දැනුවත් කරන්න අපි මේ වෙලාවෙන් කරගන්නවා. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා විශේෂඥ වෛද්‍යතුමාට අයිබෝන් ඔබතුමාට සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඒත් එක්කම ජාතික බෝන රෝග විද්‍යායතනය අපි දන්නවා IDH රෝහල එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක වෛද්‍යතුමාටත් ආරාධනා කළ අධ්‍යක්ෂතුමාට අයිබෝන්. අයිබෝන්. ඒත් එක්කම කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ විශේෂඥ වෛද්‍යතුමාට අපි ආරාධනා කළා හෝමාගම මූලික රෝහල රෝගීන් පිළිබඳව සහ සත්කාරය පිළිබඳව කතා කරන්න. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. අපි මේට කලිනුත් එතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා වගේ පළමු කොරෝනා රෝගියාගේ ඉඳලා ප්‍රතිකාර කරපු වෛද්‍යවරයෙක් හැටියට එතුමගේ අත්දැකීමත් ඔබත් එක්ක බෙදා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. හසිත තිසරා විශේෂඥ වෛද්‍යතුමා මේ වන විට වෛරසයේ ස්වභාවය ලෝකයේ සහ අපේ මේ වන විට තත්වයන් පිළිබඳව අපි කෙටියෙන් සටහන් කරලා අපේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. මුලින්ම කියන්න ඕනේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ඔබ ප්‍රේක්ෂකයන් සියලු දෙනාට මේ වගේම රූපවාහිනී කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම ඔබ සභාපතිතුමාට සුබ නව වසරක් ඒ වගේම නව සාමාන්‍යයෙන් හෙබි සෞඛ්‍යමත් නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඔව් ලෝකයේ ස්වභාවය අපි දන්නවා දැන් මාස 10ක් විතර මේ තත්වයට අපි මේ නව සාමාන්‍ය තත්වයකට මුහුණ දීලා නව වසරක් ලැබුව සතිය දෙක ගත වෙන කාලය. ඉතින් මේ තත්වය මත අපි කොහොමද මේ රෝගය හඳුනාගන්නේ කියන එක දැන් අපිට කලින් තිබුණට වඩා වැඩියෙන් අපිට තේරුම් යන තත්වයක් තමයි අපි දකින්නේ. ලෝකයේම ස්වභාවය ගත්තොත් මිලියන 88ක් පමණ ආසාදිතයන් වාර්තා වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම අවාසනාවකට වගේ මිලියන 1.9ක් මිලියන 2කට ආසන්න පිරිසක් මේ රෝගය නිසා මරණයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම 2.2% විතර. ඒ කියන්නේ 100 දෙනෙකුට රෝගය හැදෙනවා නම් 2 දෙනෙක් පමණ මිය යන තත්වයක් තමයි අපි ලෝකෙම දකින්නේ. සමහර රටවල වැඩිපුරත් තවත් රටවල සාමාන්‍ය මට්ටමෙනුත් සමහර රටවල ඊටත් වඩා අඩු තත්වයෙන් තමයි මේ රෝගය විවිධාකාරයෙන් පැතිරෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, එක්සත් ජනපදයේ වගේ රටවල මේ රෝගී තත්වයේ ස්වභාවය වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටවල් වල මේ වෙනකොට ශීත ඍතුව අපි දන්නවා ගත කරන්නේ. ඒ නිසා ඒ තත්වය මතත් මේ රෝගයේ වැඩිවීමේ ස්වභාවයක් අපි අනුමාන කරා පහුගිය කාලය පුරාවට. ඒ තත්වය ඒ වගේම තවදුරටත් අපි දකිනවා මේ රෝගීන්ගේ ස්වභාවය ඒ රටවල් වල වැඩි වෙන තත්වයක්. මරණ සංඛ්‍යාවත් යම් කිසි මට්ටමකට වැඩි වෙන ස්වභාවයක් සමහර රටවල දකිනවා. ලංකාවේ තත්වය ගත්තාම අපි පහුගිය සති කිහිපය තුල දැක්කා මේ තත්වය සාමාන්‍ය එක තත්වයකට පත් වෙලා දැන් ඒක ස්වභාවයක් හැටියට අපිට සාමාන්‍ය මට්ටමකින් තමයි රෝගීන් වාර්තා වෙන්නේ. සාමාන්‍යයෙන් දිනකට වාර්තා වෙන රෝගීන් 500ක් 600ක් පමණ වාර්තා වෙන අතර මරණ සංඛ්‍යාවත් ඉතා සුළු වශයෙන් අපිට යම් මරණ ගණනක් වාර්තා වෙනවා. පොදුවේ ගත්තාම මම හිතන්නේ මේ වෙනකොට රෝගීන් 47300ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මරණ 225ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ලංකාවේ ඒ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම 0.47ක විතර ප්‍රතිශතයක් අපි රෝගීන්ගේ මරණ සංඛ්‍යාව අපි ප්‍රතිශතයක් වශයෙන් දක්වන්න පුළුවන්. ඉතින් ඒක ලෝක ස්වභාවයත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. අපි අසල්වැසි රට ගත්තාම ඉන්දියාව මේ වෙනකොට රෝගීන් මිලියන 10ක් පමණ වාර්තා වෙලා තියෙනවා. එයාගේ මරණ සංඛ්‍යාව 1,50,000ක පමණ තත්වයක තියෙනවා. ඉතින් මේක තමයි ආසන්නම රට හැටියට ඉන්දියාවේ අපි දකින තත්වය. ඉතින් අපේ තත්වය
තවමත් අපිට යම්තාක් දුරට සතුට වෙන්න පුළුවන් කළමනාකරණය කරන නිසා පහුගිය වර්ෂය පුරාවට අපි දන්නවා අපි යම් අපහසුතාවලට පත් වුණා. අපේ සාමාන්‍ය ජීවිතය වෙනස් වුණා. ඉතින් මේ තත්ත්වය මත අපිට සතුට වෙන්න පුළුවන් බොහෝ දුරට සෞඛ්‍යමත් ජීවිතයකට හුරු වෙලා අපේ ජීවිතය වෙනස් කර ගැනීම හරහා අපිට බොහෝ දුරට මේ රෝගයට මුහුණ දීමේ හැකියාව ශක්තිය ලැබිලා තියෙනවා කියලා. ඔව්. ඒ තත්වයන් අවබෝධ කරගෙන ඔබට කටයුතු කරන්න ඒ පිළිබඳව අත්දැකීම සහ එතුමන්ලගේ පළපුරුද්දත් එක්ක අපිට සඳහන් කරන කාරණා මේ ඇතුලේ අපිට වැඩ කරන්න පුළුවන් නම් යම් දේවල් වලින් අපිට නිදහස් වෙන්න සුපුරුදු රිද්මේට එන්න පුළුවන්කම ලැබෙනවා කියලා අපි දන්නවා. අර කතා කරන නව සාමාන්‍ය කියන වචනය අලුත් තත්වය යටතේ. ඒත් එක්කම මේ IDH රෝහලේ අධ්‍යක්ෂතුමා හසිත අත්තනායක වෛද්‍යතුමා රෝගීන් මුල් අවස්ථාවේ ඉදිරිපත් නොවීම කියන කාරණේ පහුගිය කාලෙම සඳහන් කළා. ඒ කියන්නේ මූලික රෝග ලක්ෂණවත් ඇතමුන්ට නෑ කියලා කියනවා. නමුත් තිබෙන අයත් ඒ පිළිබඳව අපිට එහෙම නෙවෙයිනි කියලා අපි හිත හදාගන්න තත්වයක මුලින් ඉන්න නිසා ඒක යම් අනතුරුදායක තත්වයක් බව හඳුනාගෙන ඔබතුමාලත් සඳහන් කළා. ඒ ගැන අපි කතා කළොත්. ඔව්. දැන් අපේ විශේෂඥ වෛද්‍යතුමා පැහැදිලි කරපු ආකාරයට අපේ ශ්‍රී ලංකාවේ තවමත් මේ කොවිඩ් දර්ශක තියෙන්නේ සංසන්දනාත්මකව බැලුවොත් අනික් රටවල් එක්ක අපි මැදි ආදායම් ලබන රටක්. සෙව්වත් අපිට ආධාර දෙන රටවල් එක්ක සංසන්දනය කරත් අපි ඉතා හොඳ තත්වයක ඉන්නවා කියලා කියන්නට පුළුවන්. එතකොට අපි එතුමා සඳහන් කරපු ආකාරයට මරණ අනුපාතිකය ඉතාම අඩුයි. 0.5%ටත් අඩුයි. ඒ වගේම මේ සංකූලතාව වලට ලක් වෙන්නේ 3%ක් 4%ක් වගේ පිරිසක්. ඉතින් මේ තරම් ඉහළ සෞඛ්‍ය දර්ශක රඳවා ගන්න අපි අමාත්‍යාංශයක් වශයෙන් අපේ සියලුම නිලධාරීන් ගොඩාක් වෙහෙස මහන්සි වෙනවා දිවාරය නැතුව. දැන් මේ තත්වයක් මෙහිම තිබියදීත් අපේ ඇතැම් රෝගීන් සමහරලාට රෝග ලක්ෂණ පහළ වෙලා ඉන්න අය කිසියම් හේතුවකට සමහර වෙලාවට තමන්ට රෝහල් ගත වෙන්න තියෙනවයි කියන බිය නිසා සමහර වෙලාවට තමන්ගේ පවුලය නිරෝධායනය කරයි කියලා මේ රෝග ලක්ෂණ තිබුණා වුණත් සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් වෙතට ඉදිරිපත් වීමට යම් මැලිකමක් දක්වන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ වගේම PCR පරීක්ෂණ සඳහා යොමු වීමට මැලිකම් දක්වන අවස්ථාත් තියෙනවා. ඉතින් මේක තරමක් කනගාටුදායක තත්වයක්. මොකද අපි අපිට කතා කරන වෙනත් විදේශ රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයන්. ඒ ශ්‍රී ලාංකිකයන් කියන්නේ ડોක්ටර් අපිට ඇතුල් වෙන්න විදිහක් නැහැ. අපේ රටවල් වල එහෙම රෝගීන් බාර ගන්න නැහැ. තෝරාගත් රෝගීන් තමයි ගන්නෙ. ඒ වගේම අපිට මේක ටෙස්ට් කරගන්න විදිහක් නැහැ. අපිට මේක ගැන කියලා දෙන්න කවුරුත් නැහැ. අපේම ශ්‍රී ලාංකිකයන් වෙනත් රටවල තියෙන. නමුත් අපේ දැන් මාස 11ක් විතර ගත වෙලා තිනවා පළවෙනි රෝගියා අපිට ඇවිල්ලා සති 50ක වගේ කාලයක්. මේ සමස්ත කාලය පුරාම අපේ රට සෑම රෝගියෙකුටම ඇඳක් ලබා දුන්නා. ඉතින් ඒක ඉතා හොඳ තත්වයක් සංසන්දනාත්මකව ගත්තහම. ඉතින් මේ මහජනතාව එකට පැකිලීම නිසා මෙන්න මේ වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන්. එකක් තමයි දැන් මුල් අවස්ථාවකදී රෝග ලක්ෂණ පහළ කරන අවස්ථාවක් අපි සැලකුවොත් ඒ අවස්ථාව තමයි රෝගය තව කෙනෙක්ට ආසාදනය වීමට වැඩිම ඉඩකඩක් තියෙනවා. ඉතින් එයා ඒ අවස්ථාවල් වලදී මේක කොවිඩ්ද නැද්ද ඔබතුමා කියපු ආකාරයට තර්ක කරමින් නිවසකට වෙලා ඉන්න ගියොත් එයාගේ පවුලේ අනිත් අයට ඒක බෝ වෙන්න පුළුවන්. එයා ඒකලණය විය යුතුයි, හුදකලා විය යුතුයි. ඒ ආකාරයෙන් ඔහුටත් හොඳ ප්‍රතිකාරයක් ලබන්න පුළුවන් ඒ අවශ්‍ය විවේකයේ සහ ප්‍රතිකාර ලැබීම තුළ. ඒ වගේම ඔහුගේ නිවැසියන් ආදරණීයයන් ඔහුගේ ගෙදර ඉන්නවා නම් වයස්ගත පුද්ගලයන් ඒ අය ආරක්ෂා වෙනවා. ඒක තත්වයක්. ඊළඟට අපි මේ රෝහලකට රෝගියෙක් ඇතුල් කරාට පස්සේ ඒ රෝගියාගේ තත්වය පාරාමිති 5ක් ඔස්සේ නිරන්තරයෙන් පරීක්ෂා කරනවා. විශේෂයෙන්ම ඔහුගේ ඒ හුස්ම ගැනීමට අදාළව අපි ඔහුව නිරන්තරයෙන් පරීක්ෂා කරනවා. ඒතර යම්කිසි වෙලාවක සංකුලතා ඇති වෙනවා නම් අපිට කල්ැතු ඒවා අඳුන ගන්න පුළුවන්. අඳුනගෙන ඒට අවශ්‍ය ඖෂධ සහ වෙනත් ප්‍රතිකාර ලබා දීලා සංකුලතාවයකට ඔහු ගියත් ඔහුට වැඩි ආපදාවක් එයි නොවන ආකාරයට කළමනාකරණය කරන ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මීට වඩා මේ
වෙලා තියෙන ඊටාම සාපේක්ෂව ගත්තහම බොහොම අඩු මරණ සංඛ්‍යාවක්. නමුත් ඒක හරි අපිට වළක්ව ගන්න පුළුවන්. ඒ නිසා අපි බොහොම ආදරයෙන් අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කුමන අවස්ථාවකදී හෝ ඒ විදිහට රෝග ලක්ෂණ පහළ වෙනවා නම් දැන් අපේ රටේ සාමාන්‍ය සිරිතක් තියෙනවා මේ උණ කැස්ස හෙම්බිරිස්සාව ඒ තරම් ලොකුවට අපි ගණන් ගන්න නැහැ. නමුත් මේ වගේ තත්වයක දැන් මේ වසංගතයේ මේ අවස්ථාවේදී අපිට ඒකට යම් වැදගත්කමක් දීලා හිතන්නට වෙනවා. දැන් කුමන හෝ අවස්ථාවකදී ඔබට ඒ වගේ සැකයක් ඇති වෙනවා නම් ඔබ ආසාදිතෙක් වන්නට පුළුවන් කියලා ඔබ උපකල්පනය කරන්න ඔබ ආසාදිතෙක් කියලා. එහෙම උපකල්පනය කරලා අප නිර්දේශ කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් තමන්ගෙන් තව කෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය වීමට විශාල දායකත්වයක් ඔබට දෙන්න පුළුවන්. ඒ වගේම ඉතාම ඉක්මනින් සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙකුට ඉදිරිපත් වෙලා එතුමාගේ නිර්දේශය අනුව PCR පරීක්ෂණයකට ඉදිරිපත් වෙන්න. එතකොට අපිට පුළුවන් ඔබ ආසාදිතෙක්ද නැද්ද කියලා සැකහැර දැනගන්න. ඒ ක්‍රමයට අපි අනුගත විය යුතුයි කියලා මම හිතනවා. ඔව්. දැන් එරංගට ආරංගොඩ කායික රෝග විශේෂඥ වෛද්‍යතුමා දැන් මෙතුමත් අධ්‍යක්ෂතුමත් කිව්වේ යම් අවස්ථාවක සැකහැර දැනගන්න PCR පරීක්ෂණයක් කරලා හරි ඒ තහවුරුව කරගන්න කියලා. නමුත් සමහර වෙලාවට අපි දකිනවා වෙනත් රෝග තත්වයන් නිසා රෝහල්ගත වන රෝගීන් පසුව කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගන්නවා. ප්‍රායෝගික අත්දැකීමත් එක්ක ඔවුන් රෝග ලක්ෂණ තිබිලා ඒ පිළිබඳ තැකීමක් නොකර ඉඳලාද ඔවුන්ට රෝග ලක්ෂණ නැද්ද මේ තත්වය අපි පොඩ්ඩක් පැහැදිලි කරොත්. ඔව් වංච මේ COVID-19 රෝගයේ රෝග ලක්ෂණ ගැන අපි නිතර කතා කරනවා. ඒ රෝග ලක්ෂණ අපි කියන්නේ අර සාමාන්‍ය හෙම්බිරිස්සාවක රෝග ලක්ෂණ කියලා. ඊට අමතරව බහුතරයක් අපේ රෝගීන්ට කිසිම රෝග ලක්ෂණයක් සමහර අවස්ථාවේදී දක්නට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මුල් අවස්ථාවේදී ඒ අර PCR පරීක්ෂණයට යොමු වන අවස්ථාවේදී අහඹු ලෙස කරන ලද PCR පරීක්ෂණ වලින් තමයි ඒ අය පොසිටිව් කියලා ඒ රෝගීන් වශයෙන් හඳුනාගන්නේ. ඊට අමතරව තවත් රෝගීන් කොට්ටාශයක් සිටිනවා මේ අය රෝහල් කරා පැමිණෙන්නේ වෙනත් රෝගී තත්ත්වයන් නිසා. සමහරලාට හෘදයාබාධයක රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආඝාතයක එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකක රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. මේ වගේ අපි මේ හිතන මේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක රෝග ලක්ෂණ කිසිවක් නොමැතිව තමයි සමහර වෙලාවට මේ රෝගීන් රෝහල්ගත වෙන්නේ. එතකොට මේක දෙආකාරයකට සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි මේ අයට ඇත්තටම තියෙන්නේ වෙනත් රෝගයක්. ඒ අතර මේ අය නිරාවරණය වෙලා මේ වෛරසයට එමගින් PCR එක පොසිටිව් වෙනවා වෙන්න පුළුවන්. ඊට අමතරව අපි දන්න දෙයක් තමයි දැන් ලංකාවේ අර පළවෙනි රැල්ල තියෙන අවස්ථාවේදී යුරෝපයෙන් වාර්තා වුණා විශාල වශයෙන් රෝගීන් හෘදයාබාධ වලට ලක් වෙනවා මේ වෛරසය සංකූලතාවයක් වශයෙන්. මේ පළවෙනි රැල්ලේදී අපේ රෝගීන්ට එවැනි තත්ත්වයන් අපි දැක්කේ නැහැ. නමුත් දැන් මේ දෙවෙනි රැල්ලේදී වෛරසය ඇති වෙලා තිබෙනේ වෙනසත් සමගම අපේ රටට පැමිණලා තියෙන වෛරසයේ වෙනසත් සමගම සංකූලතාවල යම් කිසි වෙනසක් අපිට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම අර රුධිරයේ ලේ කැටි ගැසීමේ රුධිර වාහිනිවල ලේ කැටි ගැසීමේ හැකියාව යම් කිසි ආකාරයකට වැඩි කරනවා මේ වෛරසය මගින්. මේ නිසා විශේෂයෙන්ම මීට පෙර හෘදයාබාධ එහෙම නැත්නම් වෛද්‍යතුමා මොහොතක් දෙන්න අපි වෙලාව බලලා එතන ඉදිරියට කතා කරමු. ඔව් වෛද්‍යතුමා. ඔව් මේ නිසා අපි යන්නේ අර දියවැඩියාව අධිරුධිර පීඩනය සහ මීට පෙර හෘදයාබාධ හැදිලා තියෙන පුද්ගලයින්ට මේ ආකාරයේ සංකූලතා විශේෂයෙන්ම නැවතත් හෘදයාබාධයක් ඇතිවීමේ අවස්ථාව එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකක් ආඝාතයක් ඇතිවීමේ අවස්ථාව යම් කිසි ප්‍රමාණයකට වැඩි. මේ නිසා අපි දකිනවා සමහර දැන් අපේ රෝහල් වලට පැමිණෙන රෝගීන් අපි පරීක්ෂා කරලා බැලුවාම වෙනත් රෝග වලට පැමිණෙන්නේ. නමුත් මේ අයගේ මේ වෛරසය අපි සොයා ගන්නවා. මේක මේ දෙවනි රැල්ලේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්. මේ නිසා මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කිසියම් පුද්ගලයෙකුට හෘදයාබාධ තිබෙනවා නම් එහෙම නැත්නම් වෙනත් අපි මේ කතා කරන නිදන්ගත රෝග තියෙන අය විශේෂයෙන්ම තමන්ට කිසියම් අපහසුතාවයක් කිසියම් රෝග ලක්ෂණයක් මතුවෙනවා නම් වහාම රෝහලක් කරා වෙත ගොස් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කර ගැනීම තමත් වැදගත්. ඔව්. දැන් මේ හසිත තිසේරා විශේෂඥ වෛද්‍යතුමා දැන් මේ සඳහන් කරන කරුණුත් එක්ක අපිට ජනතාවට සඳහන් කරන්න පුළුවන්ද
මෙහිම දෙයක්. ඒ කියන්නේ යම් හෝ රෝග ලක්ෂණයක් තිබෙනවා නම් යම් හෝ සැකයක් තිබෙනවා නම් දැන් අපි දන්නවා රාජ්‍යයත් ඇතැම් ස්ථානවල ඇන්ටිජන් පරීක්ෂණ මේ අහඹු පරීක්ෂණ PCR පරීක්ෂණ වෙන්න පුළුවන් ඇන්ටිජන් පරීක්ෂණ වෙන්න පුළුවන් සිදු කරනවා. ඒ උත්සාහ කරන්නේ රෝගීන් හඳුනා ගන්න. කිසියම් හෝ සැකයක් තිබෙනවා නම් රෝගය පිළිබඳ හෝ රෝග ලක්ෂණ පිළිබඳ හරි වඩා සුදුසු ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නිර්දේශ ලබාගෙන පරීක්ෂණයක් කිරීමද මම මෙහෙම මේකට ප්‍රවේශ වෙන්නම්. දැන් අපේ ලංකාවේ මේ වෙනකොට 225 දෙනෙක් පමණ මිය ගිහිල්ලා තියෙනවා. ඇයි මේ අය මිය ගියේ? මේ රෝගය නිසාමද මිය ගියේ? යම් හේතු කාරණා සිද්ධ වුණාද මේ රෝගය නිසා හෝ එහෙමත් නැත්නම් වෙනත් කාරණයක් නිසා මිය යන්න කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමාගේ නිර්දේශ මත ඒ නිරන්තර පරීක්ෂණයට ලක් වෙනවා. මේ සෑම මරණයක්ම අපි ආවේක්ෂණය කරනවා. ඉතින් මෙහිදී පේන දේ තමයි මම මේ මූලික පරීක්ෂණ ගැන කිව්වොත් එහෙම පළවෙනි මරණ 50 ගත්තාම අපිට පේන දෙයක් තමයි 10% පමණ මිය ගිහිල්ලා තියෙන්නේ රෝහලට එන්න කලින්. එතකොට රෝගීන්ගේ ඒ රෝග තත්ත්වය අඳුනා ගැනීමේදී අපිට පේනවා මරණය සිදු වුණාට පස්සේ තමයි රෝගය අඳුනාගෙන තියෙන්නේ. ඒක එකක්. අනිත් අය තමයි 30% පමණ අපේ බාහිර රෝග අංශයට පැමිණෙනකොට තමයි එයාගේ තත්ත්වයේ සංකුලතා ඇති වෙලා මිය ගිහිල්ලා තියෙන්නේ. ඒතර බාහිර රෝග අංශයේ මිය ගිය පිරිසකුත් ඉන්නවා. ඒතර සැලකිය යුතු ප්‍රතිශතයක් මිය ගිහිල්ලා තියෙන්නේ එක්ක රෝහලට එන්න කලින් හෝ එහෙම නැත්නම් රෝහලට පැමිණි වහම. ඉතින් මේක ඊතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. අපි මේ තත්ත්වය වෙනස් කරගන්න ඕනේ. මොකද අපිට මේ මරණ අනුපාතය තමයි ඉතාමත් වැදගත් වෙන්නේ මේ රෝගියට කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය තවත් ශක්තිමත් කිරීමේදී දරන වෑයමේදී අපි වැදගත්කමක් දක්වනවා. මේ රෝගයෙන් කිසිම මරණයක් නොවි අපේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන් වීම. ඒක තමයි අපේ සියලු දෙනාගේම ප්‍රයත්නය වෙත්තේ. සෞඛ්‍ය අංශයේ ප්‍රයත්නය ඒකමයි, රජයේ ප්‍රයත්නයත් ඒකමයි. අපි සියලු දෙනාම වෑයම් කරන්න ඕනේ මරණයක් නොවි තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. මොකද අපි මරණයක් වීම තමයි අපි අවසාන වශයෙන් නොසිදිය යුතු දේ කියලා අපි දකින්නේ. ඉතින් මේ තත්ත්වයේදී අපි දකිනවා මේ මරණවලට හේතු සාධක සොයාගෙන යාමේදී යම් යම් කාරණා අපිට පැහැදිලි වෙනවා. එකක් තමයි මරණ වලින් 60%ක් පමණ සිද්ධ වෙලා තියෙන්නේ අවුරුදු 60ට වැඩි අයගේ. අවුරුදු 60 70 එහෙම නැත්නම් 70 80 එහෙමත් නැත්නම් 80ට වැඩි. මේ පිරිස අතර තමයි මරණ වැඩි වෙලා තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම තමන්ගේ වයස්ගත තත්ත්වය මත සංකුලත ඇතිවීම වගේම මේ රෝගය නිසා මරණයට පත්වීමේ හැකියාව වැඩි. තවත් අපි එක දෙයක් දකිනවා වෛද්‍ය නාරංගුතුමා කිව්වා වගේ වෙනත් නිදන්ගත රෝග. ඒ කියන්නේ අදිරුදුරු පීඩනය, විශේෂයෙන්ම දියවැඩියාව, එහෙම නැත්නම් හෘදාබාධයක්, එහෙම නැත්නම් වකුගඩු ආබාධයක්, එහෙම නැත්නම් කල්ගත වුණු ශ්වසනාබාධයක් මේ වගේ කියන රෝග තත්ත්වයන් තියෙන අයට මරණ ඇතිවීමේ හැකියාව වැඩි. ඒකත් අපි දකිනවා අපිට වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද සමහර අයට පහුගිය කාලේ මේ ලෝකයේ තිබෙන ස්වභාවයත් එක්ක සමහරට බෙහෙත් ගන්න යොමු වීමේ මැලිකමක් තිබුණාදෝ කියලා සැකයක් ඇති වෙනවා. විශේෂයෙන් මේ රෝගවලට. එතකොට ඒ නිදන්ගත රෝග සඳහා ප්‍රතිකාර වලට යොමු නොවීම හරහාම මේ රෝගය නිසා ඇති වෙන තත්ත්වයේ වැඩි දියුණු වීමක් වෙන්න පුළුවන්. යනට සමහර අවස්ථාවල අපි තව ටිකක් බලමු කියලා කාලය ගන්නවා. ඒ නිදන්ගත රෝගවලට නිරන්තරයෙන්ම ප්‍රතිකාර කළා ඒවායේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයකට පත් කර ගැනීම ඉතාමත් අවශ්‍යයි මේ වගේ වසංගතත එහෙම නැත්නම් ලෝක වසංගතයක් යන අවස්ථාවේ. ඒක අපි කාටත් පොදුයි. ඕනම වයසක කෙනෙකුට නිදන්ගත රෝග තත්ත්වයක් එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා chronic diseases. මේවායින් ඕනම එකක් තියෙනවා නම් වෛද්‍යවරුන් ලබා දෙන ප්‍රතිකාර නිරන්තරයෙන්ම ලබා ගැනීම අත්‍යවශ්‍යයි. සමහර අපි මියගිය රෝගීන් දැක්කහම අවාසනාවකට වගේ අය මාස කිහිපයක් අදිරුදුරු පීඩනයට දියවැඩියාවට ප්‍රතිකාර අරගෙන නැහැ. ඉතින් ඒ තත්ත්වය නිසා එයාට ඒ තත්ත්වයෙන් සංකල්ප ඇති වෙලා තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ ඉතාමත් වැදගත් අපි ජනතාවකට තේරුම් අරගෙන ඒ තත්ත්වයෙන් මිදින්න ක්‍රියා කරන්න ඕනේ. ඒක අපි කාටත් කරන්න පුළුවන් දෙයක්. අපි COVID-19 පැත්තකින් තියලා තමන්ගේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ඇති වෙලා තියෙන රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා යොමු වීම සාමාන්‍ය හැටියට කරන්න ඕනේ විශේෂයෙන්ම වයස්ගත අය වගේම නිදන්ගත රෝග තියෙන අය. මොකද ඒ අයගේ මරණ ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙන නිසා මේ රෝගය එකතු වෙලා ආවහම. ඉතින් මේක අපි සමාජයක් හැටියට තේරුම් ගන්න තරමට අපිට මේ රෝගයට මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතාමත් වැදගත් ඕනෑම කෙනෙකුට තමන්ගේ සාමාන්‍ය පවතින රෝගී තත්ත්වයේ ස්වභාවයක් තියෙනවා නම් ඒ තත්ත්වය සමතයකට පත් කර ගැනීමෙන් මේ රෝගයට මුහුණ දීමේ හැකියාව වැඩි කරගන්න පුළුවන් බව අපිට බොහොම පැහැදිලිව පේනවා. එතකොට එක පැත්තකින් අපි දකිනවා රෝහල් කරා මේ රෝගී තත්ත්වයක් එහෙම නැත්නම් මෙතුමා කිව්වා වගේ අර ශ්වසන ආබාධ තියෙන තත්ත්වයකදී රෝහල් කරා යොමු වීමේ මැලිකමක් අපි දකිනවා.
එතකොට ඒ මැලිකම අපි වෙනස් කරගන්න ඕනේ. මොකද අපි මේ රෝගය දැන් අවුරුද්දක් විතර අත්විඳලා දකිනවා. බොහෝ දෙනෙකුට මේකේ රෝග ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ. එහෙම නැත්නම් සුළු රෝග ලක්ෂණ තියෙන්නේ. මේක හැදුන පමණින්ම මන්ට සංකුල ඇති වෙලා මේ ICU එහෙම නැත්නම් අධිසත්කාර දැඩි සත්කාරයකට යෑමේ අවශ්‍යතාවයක් නැහැ. ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වීම තමයි වැදගත් වෙන්නේ. තමන් ඉක්මනින් මේ රෝගය සඳහා ප්‍රතිකාර වෙනවා නම් ඒ හරහා ඇතිවෙන තත්ත්වය අර උත්සන්න වීමේ ප්‍රවණතාවය අඩු කරගන්න පුළුවන්. ඒක ඉතාමත් වැදගත්. ඉතින් ඒ තත්ත්වයේ තේරුම් අරන් අපේ වයසත් එක්ක ඒ වගේම සංකුලතා තියෙන අනිකුත් රෝග ලක්ෂණ රෝගත් එක්ක මේ රෝගයට මුහුණ දීමේ හැකියාවට අපි පුරුදු වෙන්න ඕනේ මේ නවසාමාන්‍ය තත්ත්වයක් එක්ක. ඔව්. IDH රෝහලේ අධ්‍යක්ෂතුමා මේ දැන් බොහෝ වෙලාවට මුල ඉඳලම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරපු මධ්‍යස්ථානය IDH රෝහල. නාරංගඩ විශේෂඥ වෛද්‍යතුමා කිව්වා මේ දෙවන රැල්ලේ රෝගයේ ව්‍යාප්තිය වෙනසක් පිළිබඳව. එතකොට හසිත තිසේරා විශේෂඥ වෛද්‍යතුමා කිව්වා මියගිය පුද්ගලයන්ගෙන් වයස් සම්බන්ධව යම් විශ්ලේෂණයක් එතුමා සිද්ධ කළා. ඒ අනුව බැලුවොතින් මේ වන විට වැඩිහිටියන්ට රෝගය බෝවීමේ වැඩිකමක් පේන්න තියෙනවද? දැන් අපි දකින ඔබතුමාලගේ නිර්දේශත් එක්ක වැඩිහිටි ජනගහනය වෙනද තරම් එළියට එන්නේ නැහැ. ඔවුන් නිවෙස් තුළට වෙලා ඉන්නේ. එවැනි තත්ත්වයක් ඇතුලේ ඔබතුමාගේ ප්‍රශ්නට උත්තරය ඔව් නම් එවැනි තත්ත්වයක් ඇතුලේ එහෙම වෙන්නේ කොහොමද? මෙහෙමයි. දැන් පළමු ව්‍යාප්තිය සමග සංසන්දනය කිරීමේදී අපිට දක්නට ලැබුණා ඒ වයස් කාණ්ඩවල විශේෂඥ වෛද්‍යතුමා කියපු ඒ වයස් කාණ්ඩවල පිරිසක් දැන් රෝහල් වලට ඇතුල් වෙමින් පවතිනවා. මේක ඊටාම බරපතල තත්ත්වයක්. මොකද මේ වයස්ගත පුද්ගලයෝ සමහර වෙලාවට දීර්ඝ කාලයක් ඇඳේම හිටපු පිරිසක් මාස ගණන් රෝගීව ගිලන්ව සිටපු පිරිසක්. ඒතර මේ අය එලි පහලියට බැස්සේ නැහැ. ඉතින් මේ අයට වෛරස් එක අපි ගෙදරට ගෙනත් දීලා තියෙනවා. ඉතින් එහෙම වෙලා තියෙන්නේ අපේ ඇතැම් අයගේ වගකීම් විරහිත හැසිරීම නිසා. දැන් තරුණ පුද්ගලයෝ සමහර වෙලාවට තමන් ගැන අදි탁සේරුවක ඉන්නවා. තමන්ට මේ රෝගය හැදුනත් ඉතාම ඉක්මනින් තමන් සුවපත් භාවයට පත් වෙලා තමන් සංකුලතාවලට පත් වෙන්නේ නැහැ කියලා. මේ අදහස වැරදි. තමන් ඒක එහෙම තමයි ඒ තරුණ වයස අඩු නම් මේ රෝගයෙන් හොඳ ඉක්මනින් මේ රෝගය සුවපත් කර ගැනීමට හැකියාවක් තියෙනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒකේ තියෙන සෞඛ්‍ය අවදානම අඩු වෙනවා කියලා. මොකද මේ රෝගය තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරන්නත් පුළුවන්. මිනිසාගේ මිනිසාට බෝවන රෝගයක්. ඉතින් ඒ වගේම ඒ ඉහළ වයස් කාණ්ඩවල අපි අවුරුදු 60 70 80 ආදි වශයෙන් ඒ ඉහළ වයස් කාණ්ඩවල රෝගීන් මේ රෝගය වැළඳුනොත් ඔවුන් සංකුලතාවලට පත්වීමටත් ඒ සංකුලතා උත්සන්න වීම මත මරණය සිදුවීමටත් වැඩි හැකියාවක් තියෙනවා. ඉතින් ඒක අනුවේදනීය තත්ත්වයක්. දැන් විශේෂයෙන් අපි දකිනවා මේ වගේ රෝගීන් වාට්ටුවල නතර කරලා ඉන්න වෙලාවලට ඔවුන්ගේ තමන්ගේ කටයුතු කරගන්න හැකියාවක් නැහැ. තව කෙනෙකුගේ ආධාරය උමනා වෙනවා. ඉතින් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත් නිරන්තරයෙන් ඔවුන් සමග ගැටෙන්නට සිද්ධ වෙනවා. ඒ ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් මේ රෝගියෙකුට සමීප වෙනකොට අර personal protective equipment කියන ඒවා ඇඟලුම් 8ක් 9ක් විතර තියෙනවා ඇඳගෙන රාජකාරී කරන්න. ඉතාම වෙහෙසකර කටයුත්තක්. එතකොට මේ වයස්ගත රෝගීන්ට වැඩිපුර යෙදවීමට අපිට සිදු වෙනවා ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ඔවුන්ට අවශ්‍ය සත්කාර ලබා දීම සඳහා. ඒ වගේ මේ තමන්ගේ දෙදිනදා වැඩ කටයුතු කරගන්න අමාරුයි. ඒ අතරතුර විශාල අපහසුතාවලට ලක් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම වයස්ගත දෙමව්පියන් වෙන්න පුළුවන්, මිත්තණිය මුත්තණුවන් වෙන්න පුළුවන්. නැත්නම් වයස්ගත ඕනෑම පුද්ගලයෙක් තමන්ගේ ගෙදර ඉන්නවා නම් ඒ ගෙදර ඉන්න තරුණ පිරිසගේ වගකීම තමයි මේ ආසාදනය නිවෙස වෙත රැගෙන නොයීමට වගකීමක් ගන්නට ඕනේ. දැන් අපි දකිනවා සමාජයේ ගැවසෙනකොට තවමත් විශාල පිරිසක් මේ අපේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත නොවන තත්වයක් තියෙනවා. ඒ සමහර වෙලාවට මුඛාවරණ පැළඳ සිටියත් ඒ මුඛාවරණ ඔවුන් ඉවත් කරනවා සමහර අවස්ථාවල් වලදී. සමහරලාට ඒ අපි කියන විදිහටම පැළඳගෙන ඉන්නේ නැහැ. මුඛයෙන් ඉවත් කරනවා, නාසයෙන් ඉවත් කරනවා, නොඑක ආකාරයෙන් දේවල් කරනවා. ඊළඟට දෑත් සේදීමේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට දුරස්ථභාවය පවත්වා ගැනීම.
මේ කාරණාවලදී අඩු අවධානයක් යොමු කරනවා. ඒතකොට ජනරාශීන් විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඉතින් තමන්ට මේ රෝගය වැළඳ තමන් මේ රෝගයේ ආසාදිතයෙක් බවට පත් නොවීමට සෑම පුද්ගලයෙකුට මේ මොහොතේ විශාල වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකම ඒ තරුණ පරම්පරාවට කියනවා එහෙම අධිතක්සේරුවක ඉන්නත් එපා. දැන් සමහර රටවල් වල එක්සත් රාජධානී වගේ මේ රෝගේ පැතිර යන ආකාරය ගත්තාම ඒ අලුත් වෙනස්කම් සහිත වෛරසය තරුණ කොටස් දැන් අවශෝෂණය කරගන්නවා කියලා සමහර වාර්තාවලින් අපිට පේනවා. ඉතින් ඒ නිසා කවුරුත් පරිස්සම් වෙමු. ඔබ තරුණ කෙනෙක් වුණත් මහලු කෙනෙක් වුණත් මේ රෝගෙන් පුළුවන් තරම් ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙලා ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ තුලින් තමන්ගේ සෞඛ්‍යයට ලබා ගත හැකි ආරක්ෂාව උපරිම වශයෙන් ලබා ගමු. දැන් අපි හිතමු වැඩ කරන කෙනෙක් ගෙදර ඉන්නවා නම් එයා සමහරලාට මාස්ක් එක දාගෙන වෙන්න පුළුවන් වැඩ කරන තැනට යන්නේ. නමුත් එයා තව කායික හරි කතා කරනකොට මාස්ක් එක ගලවනවා නම් එතනින් එයාගේ ආරක්ෂාව බිඳෙනවා. දැන් අපි ඔය රැස්වීම වලට සහභාගී වෙනවා සුලභ වශයෙන් දකිනවා. ඒ අවස්ථාවල් වලදී රැස්වීමට සහභාගී වෙන අය මුල් අවස්ථාවලදී සියලු දෙනාම මේ මාස්ක් එක පැළඳගෙන ඉන්නවා. නමුත් තව කාට හරි කතා කරනකොට මාස්ක් එක ගලවනවා. දැන් අපි දන්නවා මේ කතා කරන තැනදී තමයි වැඩිම හැකියාව තියෙන්නේ මේ රෝගය බෝ වීමට. ඊළඟට ඔය රැස්වීම වල අපි දකින තව කාරණයක් තමයි ඒ රැස්වීම හොඳින් පැවැත්වලා කෙටි කාලෙකින් අවසන් කරනවා. ඒ අවසන් කළා තේ පානය කරනවා. නැවතත් ඒ මාස්ක් එක ගැලවීමක් සිද්ධ වෙනවා. සියලු දෙනාම ඒ වගේ අවස්ථාවක ඉතින් සමාජශීලී සත්වයක් වශයෙන් මිනිසා විහිළු කර ගැනීම, අත්දැකීම් බෙදා ගැනීම කරනවා. නැවතත් විශාල අවදානමකට ලක් වෙනවා. ඉතින් මේ චර්යාත්මක වෙනස්කම් අපි අවබෝධයෙන් කරේ නැත්නම් මේ අපිට රෝගය වැළඳීමට අපි තියෙන අවධානය හුඟක් වැඩි වෙනවා. ඉතින් ඒ තත්වය ගැන අපි අවධානය යොමු කරලා ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව හොඳ දැනුවත් භාවකින් යුක්තව Taman මේ රෝගය ඒ ගොදුරක් බවට ආසාදිතෙක් බවට පත්වීම Tamanට තමන්ගේ පවුලයටත් ආරක්ෂාව සැලසීම මේ අවස්ථාවේදී හැමෝම තමන්ගෙන් වෙන්න ඕනේ පුද්ගල වගකීමක් වගේම සමාජ වගකීමක් හැටියටත් 100ට නගා ගන්නවා නම් හොඳයි. ඔව් අපිට මේ කොයි මොහොතකවත් තක්සේරුවක් දෙන්න බෑ, අධිතක්සේරුවකින් ඉන්න බෑ. අපිට වැළඳෙන්නේ නැහැ හෝ අපි ආසාදිතයෙකු නොවේ කියලා. අපි දකිනවා මේ සෞඛ්‍යාංශය සඳහා වැඩපිළිවෙල සකස් කරද්දී ඒවා ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ආරක්ෂකාංශත් මැදිහත් වෙලා තියෙනවානේ. දැන් පහුගිය දිනවල මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපදින පුද්ගලයින් නීතියේ රැහැනට අසු කරගත්තු අවස්ථා තියෙනවා. එවැනි වෙලාවට ඇන්ටිජන් පරීක්ෂණවලදී පවා කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත්තු අවස්ථා තියෙනවා. ඒ හින්දා ඒ පිළිබඳව අපි තක්සේරු කරන්නේ නැතුව සඳහන් කරන මාර්ගෝපදේශ ඔස්සේ කටයුතු කරොත් ඔබත් පවුලත් රටත් යම් මට්ටමකින් සුරක්ෂිත කරගන්න අපි හැමෝටම දායක වෙන්න පුළුවන්. අපි වෙලාව බලලා කෙටි විරාමයක් ලබාගෙන නැවතත් මේ සාකච්ඡාවට යමු. හොඳයි අපි නැවතත් ඉරිදා අයබෝවන් සමග අපි දිනෙන් දින වර්තමානයේ මේ ගෝලීය වසංගත තත්ත්වය පිළිබඳව ඔබව දැනුවත් කරනවා. ලෝක ජනගහනයෙන් දැන් කෝටි 9කට ආසන්න පිරිසක්, කෝටි 8කට වැඩි පිරිසක් මේ වන විට කොවිඩ් ආසාදිතයින් බවට පත් වෙලා තියෙනවා. මුලින් අපි බය වුණත් දැන් ඊට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන කාරණාව රෝගය පිළිබඳව දිනෙන් දින ලබා ගන්න අවබෝධයත් එක්ක අපි දැනුවත් වෙමින් ඉන්නේ. ඉතින් ඒ හින්දා හැම දිනයකම අලුත් කාරණා ඔබත් සමග බෙදා ගන්න, ඔබට නව සාමාන්‍ය යටතේ ජීවිතය පවත්වාගෙන යන්න හේතු වන කාරණා අපිට දිනෙන් දින සාකච්ඡා කරන්න අලුතින් එකතු වෙනවා. එවැනි දේ පිළිබඳව තමයි අදත් අපි කතා කරමින් ඉන්නේ. අපි එරංගන ආරංගොඩ කායික රෝග විශේෂඥ වෛද්‍යතුමාට යොමු නොතින් වෛද්‍යතුමා අපි දැන් සමහර රෝහල් ගත වෙන්න යම් බියක් දක්වනවා. සමහරු මේ පිළිබඳව Tamanගේ තක්සේරු වල ඉන්නවා. එවැනි කරුණු සාකච්ඡා වුණානේ. සමහර වෙලාවට ආසාදිත වෙලා රෝහලකට ආවට පස්සේ වටපිටාව පරිසරය කෙබඳුද කියලා ඇතැම් තැන් වලින් ඇහෙන කතා නිසා Taman නිගමනවලට ඇවිල්ලා ඇති. ප්‍රායෝගිකව රෝහලක් තුල ආසාදිතයින් සඳහා තියෙන වටපිටාව මොන වගේද? ඔවුන්ව සුවපත් කරන්න මොනවද ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ග? ඔව් දැනට මේ වන විට ශ්‍රී ලංකාවේ ලෙවල්ස් 3ක
ආයතනවල මේ රෝගීන් ප්‍රතිකාර ලබනවා. රෝග ලක්ෂණ නොමැති පුද්ගලයන් අපි ගොඩක් වෙලාවට ඇතුළු කරන්නේ අර නිරෝධායන මධ්‍යස්ථානයකට එහෙම නැත්නම් හෝටලයකට වැනි ස්ථානයකට. ඒ වගේම නිදන්ගත රෝග නොමැති තරුණ මද වශයෙන් රෝග ලක්ෂණ තියෙන පුද්ගලයන් සඳහා කුඩා රෝහල් භාවිතා කරනවා. ඊට අමතරව විවිධ සංකූලතා තිබෙන රෝග ලක්ෂණ වැඩිපුර පහළ කරන පුද්ගලයන් IDH රෝහල, ඒ වගේම හෝමගම මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල වැනි විශාල පහසුකම් තිබෙන විශාල රෝහල් වලට ඇතුළත් කරනවා. අපේ රෝහල හෝමගම මූලික රෝහලේ සිටින රෝගීන් සියලු දෙනා වගේ විවිධ සංකූලතා තිබෙන විවිධ රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයන්. එතකොට දැන් මෙවැනි රෝහලකට මේ රෝගීන් ඇතුළත් වුණාම ඒ අයට සිද්ධ වෙනවා සති දෙකක කාලයක්, ඒ කියන්නේ PCR පරීක්ෂණය කළ සති දෙකක කාලයක් හෝ රෝග ලක්ෂණ මතුවලා සති දෙකක් ඉක්ම යනකම් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට. මොකද මේ කාලය තුලදී ඒ අයට රෝගය ඉතාමත් පහසුවෙන් අනිත් අයට බෝ කිරීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව මේ කාලෙදී තමයි විවිධ සංකූලතා ඇති වෙන්නේ. මුලදී සමහරවිට පළවෙනි සතියේ කිසිම ප්‍රශ්නයක් නැතිව ඉන්න පුද්ගලයෙක් දෙවැනි සතියේදී විවිධ සංකූලතාවයට ලක් වෙලා සමහරවිට අපි දැකලා තියෙනවා රෝගීන් මියගිය අවස්ථා පවා. මේ නිසා තමයි මේ රෝගීන් අපි සති දෙකක කාලයක් මේ රෝහලේ තියාගෙන පරීක්ෂා කරන්නේ. එතකොට මේ රෝහල් වල වාට්ටු වල ඇඳන් ප්‍රමාණයට පමණයි අපි රෝගීන් ඇතුල් කරගන්නේ. දැන් අපේ හෝමගම මූලික රෝහලේ තිබෙන වාට්ටු ගැන කතා කරාම සාමාන්‍යයෙන් අපි රෝගීන් 60කට පමණ භාවිතා කරපු වාට්ටු දැන් මේ අවස්ථාවේදී භාවිතා කරන්නේ රෝගීන් 30කට. එතකොට මේ සියලු දෙනාටම තනි ඇඳක් ලැබෙනවා, ඉඩකඩ තිබෙනවා වාට්ටු ඇතුලේ, ඒ අවශ්‍ය පහසුකම් තිබෙනවා. ඊට අමතරව මේ අය අපි බලාගන්නේ ගොඩක් වෙලාවට අපි අර කාඩියක් මොනිටර්ස් භාවිතා කරනවා මේ අයගේ විවිධ හෘද මේක හાર્ට් රේට් එක මනින්නේ, වගේම රුධිර පීඩනය මනින්නේ, වගේම වෙනහළු වල ඔක්සිජන් ප්‍රතිශතය මනින්න. එතකොට මේවැනි යන්ත්‍ර සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ දැඩි සත්කාර එකකවල. නමුත් මේ අවස්ථාවේදී මේ රෝගීන් විශේෂයෙන්ම පරීක්ෂණයට ලක් කළ යුතු නිසා මෙම යන්ත්‍ර අපි රෝහල් වල වාට්ටු තුලත් භාවිතා කරනවා. එතකොට කිසියම් සංකූලතාවයක් මතුවෙනවා නම් මුලදීම ඒක හඳුනා ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. එතකොට දැන් ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලාවට අපිට මේ රෝගීන්ගේ අර විශේෂයෙන්ම තරුණ අය, රෝග ලක්ෂණ වැඩිපුර නැති අය දවස් කීපයක් ඉන්නකොට ඒ අයට මේ මෙතනින් දැන් රෝග ලක්ෂණ නොමැති නිසා ගෙදර යන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. නමුත් අර මම සඳහන් කර කරුණු නිසා වෙන අයට රෝගය පතුරවීමේ හැකියාව සහ Tamanට උනත් සංකූලතා ඇතිවීමේ හැකියාව දින 14 වෙනකන් තිබෙන නිසා මේ අය රෝහලේ රඳවා ගැනීමට අපට සිද්ධ වෙනවා. ඊට අමතරව රෝහලින් පිට වුණායින් පස්සේ අපි වෙනදා නිර්දේශ කරා සති දෙකක කාලයක් නිවස තුල තවදුරටත් නිරෝධායනය විය යුතුයි කියලා. නමුත් සංකූලතා නොමැති අය රෝහලෙන් පිට වූ වහාම ඒ අයට සාමාන්‍ය ජීවිතයට ඇතුළත් වෙලා තමන්ගේ රාජකාරී කරගෙන ඉන්න පුළුවන්. ඒ වගේම මේ අය අපි රෝහලෙන් මිදා හරින විට නැවතත් PCR පරීක්ෂණ කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ අය රෝහලෙන් පිට වුණායින් පස්සේ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට සිටින අය, විශේෂයෙන්ම වකුගඩු රෝගීන් වැනි අය ඉන්නවා, රුධිරගත රෝග තිබෙන වෙනත් රෝගීන් සිටිනවා. ඒතර මේ අයට වහාම තමන්ගේ සායනවලට අනිත් තමන් කලින් ගියපු රෝහල් වලට ඇතුළත් වෙලා ඒ රෝහල් වලට ගිහිල්ලා ඒ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඒ අයට ලැබෙනවා. මොකද රෝගය සුව වුණායින් පස්සේ අඩුම ගානේ අපි කල්පනා කරන්නේ මාස 3ක කාලයක් මේ අයටත් නැවතත් රෝගය වැළඳීමේ හැකියාවක් නැහැ. මේ නිසා අපි මේ අයගේ මාස 3ක කාලයක් නැවතත් වෙනත් රෝග ලක්ෂණ මතුනත් මේ PCR පරීක්ෂණ කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තිබෙන්නේ. ඔව්. ඔව්. ඒත් එක්කම හසිත තිසර විශේෂඥ වෛද්‍යතුමා දැන්
අලුත් ක්‍රමවේදයන්ට යනවා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවා. ඒ ඇතුලේ තමයි අපිට මේ ජෛවාරක්ෂිත බුබුලු පිළිබඳව අහන්න ලැබුණේ. එතන විශේෂයෙන් ක්‍රීඩාවත් එක්ක පටන් අරගෙන ඊට පස්සේ විවිධ ක්ෂේත්‍රවල එවැනි ක්‍රමවේද අපිට අනුගමනය කරන්න පුළුවන්ද කියලා වැඩි වශයෙන් මේ දිනවලත් සාකච්ඡා වෙමින් තියෙනවා. ඒ ගැන අපි ප්‍රමාණවත් දැනුවත් කිරීමක් කරොත් මම මෙහෙම පටන් ගන්නා මේ මාතෘකාවට ප්‍රවේශ වෙන්න 1960 ගණන් ගත්තාම ලංකාව ඇතුළු බොහෝ දියුණුවීම් පවිත්‍ර රටවල තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පාචනය වගේ මේ අන්ත්‍රය මහාන්ත්‍රයේ වගේ මන්ත්‍රය ආබාධිත රෝග. මේවා සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන්ම ඒකට හැකියාව ලැබුණේ අපිට ඒවා සඳහා අපේ පුරුදු අපේ ජීවන පුරුදු වෙනස් කර ගැනීම හරහා. ප්‍රධාන වශයෙන් කාරණා 3ක් හේතු වුණා. මම හිතන්නේ අපිට 60 ගණන් 70 ගණන් වල වගේ තිබුණ ප්‍රධානම ප්‍රශ්න වලින් ඒ රෝගීන් සමහර වෙලාවට මිය ගිය අවස්ථාවක් තිබුණා. විශේෂයෙන් කොලරා වගේ රෝග වලින් මිය ගිය තත්ත්වයකුත් තිබුණා. ඒවා වසංගත තත්ත්වයන්ගෙන් ප්‍රධාන වශයෙන් සමහර රටවල විශාල වසංගත තත්ත්වයන් හැටියෙන් ප්‍රචලිත වෙන තත්ත්වයකුත් තිබුණා. ඉතින් මේ රෝග සඳහා ඒ දෙන ලද ක්‍රියාමාර්ගයන් වලින් බොහෝ වෙලාවට බොහොම සුළු දේවල් වලින් තමයි අපේ ජීවිතය වෙනස් කරගත්තේ. වැසිකිලි පාවිච්චියෙන් පසු අත සෝදා ගැනීම. කෑමට පෙර අත සෝදා ගැනීම. වතුර උණුකර නිවා පානය කිරීම. මෙන්න මේ කියන කාරණා 3 තමයි ප්‍රධාන වශයෙන්ම අපි ඒ කාලේ 1960 වගේ කාලයේදී පුරුදු හැටියට අපේ ජීවිතයට එකතු කරගත් දේවල්. දැන් ඒවා සාමාන්‍ය දේවල් වෙලා. දැන් වැසිකිලි පාවිච්චි කරලා අත සෝදා ගන්න නැති කිසිම කෙනෙක් මං හිතන්නේ අපේ සමාජය තුල නැහැ. සමහර රටවල සමහරලාට ඒ තත්ත්වය තාම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් අපේ සමාජය තුල වතුර නොකල්ලා නිවල බොනවා කියන එක සාමාන්‍ය දෙයක් වෙලා. ඉතින් ඒක තත්ත්වය ඇති කරගන්න අපිට අවුරුදු 30ක් විතර ගියා. අවුරුදු 30ක් විතර ගියා ඒ පුරුද්ද ඇති කරගන්න. ඉතින් මේ වෙනස අපිට මේ නව සාමාන්‍ය කියන වෙනස ඇති කරගන්න අවුරුදු ගණනාවක් බලන් ඉන්න බෑ. අපිට ඉතා ඉක්මනින් මේ වෙනසකම් ඇති කරගන්න ඕනේ. හැබැයි අර වගේම බොහොම පහසු දේවල් තියෙනවා. මේ ඔබතුමා කිව්වා ජෛව බුබුල මෙතුමත් සඳහන් කරා මේ සමාජ වගකීම සහ පුද්ගල වගකීම කියන එක. එතන මේ වගකීම් වලට අපි එළඹෙන්න තියෙන කාලය අපිට තියෙන්නේ කාලරාමෝ විතර කෙටි කාලයක් ඇතුළත මේක අපි කරන්න ඕනේ. ඉතින් ඒකට අපි කොහොමද අවතීර්ණ වෙන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තර දීමේදී. මොහොතක් දෙන්න වෛද්‍යතුමා අපි වෙලාව බලමු. ඔව්. අපි මේ රෝගය ගැන අඳුනාගත්තාම අපිට තේරෙන දේ තමයි මේක බෝන රෝගයක්. වසංගත තත්ත්වයෙන් පැතිරෙන රෝග සාමාන්‍යයෙන් බෝන රෝග. මේ රෝගයේ තියෙන විශේෂත්වය තමයි මේක ස්පර්ශකයන් ආශ්‍රයෙන් තමයි බෝ වෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට වෙන වෙනත් ක්‍රමයක් නැහැ. ඒතකොට මේ බෝ වෙන ක්‍රමය අඳුනාගත්තාම අපිට තේරෙනවා ප්‍රධාන ක්‍රම 3ක් මේ රෝගේ බෝ වෙනවා. පළවෙනි ක්‍රමය තමයි එක පුද්ගලයෙක්ගේ ළඟ තවත් පුද්ගලයෙක් ඉන්නවා නම් රෝගයේ ලක්ෂණ නොපෙන්වා හෝ Tamanට ඒ රෝගය වැළඳිලා තියෙනවා නම් එයාගෙන් අනිත් පුද්ගලයාට බෝ වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම මේ රෝගේ බෝ වෙන ක්‍රමය. තවත් ක්‍රමයක් තියෙනවා මේ වගේ අභ්‍යන්තර පරිසරයක් තුල රෝග වාහකෙක් එහෙම නැත්නම් රෝග ලක්ෂණ නොපෙන්වා හෝ රෝගය ශරීරගත වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ වෛරසය පිට කරන මේ පරිසරය තුල මේ පද්ධතිය තුල යම්කිසි කාලයක් මේ වාතයේ මේ වෛරසය රැඳිලා තියෙන්න පුළුවන්. ඒතර මම මේ පරිසරය තුල සැලකිතු වෙලාවක් හිටියොත් මට පුළුවන් ඒ වෛරසය ආග්‍රහණය කළා ඒ බිඳිති මාර්ගයෙන් එහෙම නැත්නම් ඒ තියෙන වාතයේ තියෙන වෛරස කොටස් මගින් මට ශරීරය ඇතුළත් වෙලා මට රෝගය ඇති වෙන්න පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා සමහර රෝග වාහකයන්ගේ බිඳිති යම් යම් පෘෂ්ඨ මතට වැටෙනවා. ඒ කියන්නේ අපි නිතර අල්ලන පෘෂ්ඨ මතට වැටෙනවා. එහෙම නැත්නම් එයාගේ නාසයෙන් හෝ කටෙන් ඒ බිඳිති අත්වලටපත් වෙලා ඒ අය අල්ලන ස්ථානවලට මේ බිඳිති තැබෙන්න පුළුවන්. ඉතින් මේ තමයි තුන්වෙනි ක්‍රමය. එතකොට ඒ කියන ක්‍රම තුනෙන් තමයි මේ රෝගේ පැතිරෙන්නේ බොහොම පැහැදිලිව. වෙනත් ක්‍රමයක් නැහැ. එතකොට පුද්ගලයෙක්ගෙන් පුද්ගලයට බිඳින මතින් පැතිරෙන්න පුළුවන් ළඟ ආශ්‍රයයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් සංවෘත පරිසරයක් තුල වැඩි වේලාවක් ගත කරනවා නම් වාහකයෙක් ඒ පරිසරය තුල ඉන්නවා නම් එයාගෙන් වෙනත් කෙනෙකුටපත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වාහකයෙක් විසින් ඇති කරන බිඳිති යම් යම් පෘෂ්ඨ අපි නිතර අල්ලන පෘෂ්ඨ වලටපත් වෙලා පැය කීපයක් හෝ සමහර දිනයක් හෝ දෙකක් ඒ පෘෂ්ඨය සුමට නම් වැඩි කාලයක් රඳා පවතින්න පුළුවන්. ඒ හරහා අපි මේ පෘෂ්ඨ නිතර අල්ලනවා නම් අපේ ඇස් නාසය සහ මුඛය හරහා අපේ ශරීරයට ඇතුළත් වෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම තුන තමයි මේ වෛරසය පැතිරෙන ප්‍රධාන ක්‍රම තුන. දැන් මේ ක්‍රම තුනට වළක්වා ගන්න ක්‍රම ඇතුළත් වෙලා තියෙන බොහොම සුළු ක්‍රමවේදයන්. ඉතින් මේ ක්‍රමවේදයන් වලට අපි අනුගත වෙන්න පුළුවන් නම් ඉක්මනින් පුද්ගලයෙක් හැටියට, ඒ වගේම ප්‍රජාවක් හැටියට, සමාජයක් හැටියට අපිට ඉක්මනින්ම මේ රෝගය
අවම තත්ත්වයට පත් කරගන්න පුළුවන්. දැන් කොහොමද මේකට අනුගත වෙන්නේ? ප්‍රධාන ක්‍රමය තමයි නිරන්තරයෙන් අත් සෝදා ගැනීම. සබන්ගා පිරිසුදු කර ගැනීම හරහා අපිට පුළුවන් බැරි වෙලාවත් අපි අල්ලන පෘෂ්ඨවලින් මේ වෛරසය අපේ අතේ තැවරිලා තිබුණොත් ඒක සෝදා ඉවත් කරගන්න. ඉතින් බොහොම පහසුවෙන් මේක සෝදලා ඉවත් කරගන්න පුළුවන්. එතකොට අපි නිතර කට, නාසය, ඒ වගේම අපේ ඇස් අල්ලන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒක අලුත් පුරුද්දක් අපිට සමහරවිට. අපි නිතර වගේ අපේ නාසය අල්ලන්න හදනවා, අපේ මුඛය සමහරට නියපොතු හපනවා, එහෙම නැත්නම් අපේ ඇස කසනවා. මේ වගේ දේවල් අපි ක්‍රමයෙන් බැහැර කරන්න ඕනේ අපේ ජීවිතේ. එතකොට මේ පළවෙනි පුරුද්ද අත් නිතර සෝදා ගැනීම. ඒ වගේම ශ්වසන ආබාධයකට යම්කිසි සුළු ශ්වසන ආබාධයකට හෝ ලක් වෙලා තියෙනවා නම් අපි ප්‍රජාවගෙන් ඒ වගේම අනිත් අයගෙන් දුරස් වෙන්න ඉක්මනින් උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි දෙවෙනි කාරණේ. අපි ඒකට සාමාන්‍යයෙන් දැන් අපි පුරුදු වෙලා තියෙමින් පවතිනවා. අපි ඒක තවදුරටත් වැඩි දියුණු කරගන්න ඕනේ. විශේෂයෙන්ම ශ්වසන ආබාධයක් තියෙන කෙනෙක් ඒ කිවිසුමක් එහෙම නැත්නම් කැස්සක් වගේ දෙයකින් තමයි අනිත් කෙනෙකුට පැතිරෙන්නේ. එතකොට කිවිසිම් කැස්ස වගේ දේවල් තියෙන කෙනෙක් අපිට පුළුවන් නම් ඒ අය දුරස් කරලා තියාගන්න අපිට මේ රෝගය පැතිරීමේ තත්ත්වය අවම කරගන්න පුළුවන්. අනිත් කාරණය තමයි මුඛ ආවරණය. දැන් මේක අපේ අලුත් ආභරණයක් කරගන්න ඕනේ. මේ ආභරණය හරි ආකාරයට පළඳින එක තමයි වැදගත් වෙන්නේ. දැන් අපි ඕනම දෙයක් හරි ආකාරයට ප්‍රයෝජනට ගත්තොත් තමයි ඒකේ ප්‍රයෝජනයක් ඇති වෙන්නේ. දැන් මේ ආභරණය අපිට මේ ප්‍රයෝජනවත් නොවන ආකාරයට පාවිච්චි කරොත් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. එතකොට සමාජ දුරස්ථභාවයේ තියාගන්න බැරි ස්ථානයකට මම යනවනම්, මම නිරාවරණය වෙනවනම් අනිවාර්යයෙන්ම මගේ වගකීම තමයි මුඛ ආවරණයක් පැළඳීම. ඒ වගකීම අපි හැම දිනකටම තියෙන්න ඕනේ. එතකොට මම වගේම අනික් අයත් ඒක කරොත් අපිට සාමූහිකව ප්‍රජාවක් හැටියට අපි ආරක්ෂාව සලසා ගන්න පුළුවන්. බැරි වෙලාවත් රෝග ලක්ෂණ නැතුව රෝගකාරක තියෙන කෙනෙක් මුඛ ආවරණයක් නොපැළඳුවොත් එයාගෙන් අනිත් අයකට පැතිරෙන්න පුළුවන්. ඒ වගේම මම මුඛ ආවරණයක් පැළඳ නොගෙන හිටියොත් අර වාතයේ තියෙන වෛරසය මගේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන් නාසය සහ මුඛය මාර්ගයෙන්. ඉතින් ඒ නිසා අපිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වෙනවා. මුඛ ආවරණය හරියට පළඳින්න එක වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපි සමාජයට ප්‍රජාවට නිරාවරණ වෙන සෑම අවස්ථාවකදී. ඉතින් ජෛව බුබල කියන එකේදී අපිට වැදගත් වෙන්නේ මේ කොහොමද අපි තමන්ගේ ජීවිතයේ මේ සාමාන්‍ය දේවල් කරන අතර මේ වෙනස්කම් ටික ඇතුළත් කරගෙන ජීවිතය ගෙන යන්න කියන එකයි. එතකොට අපිට මේ වෙනස්කම් දෙක මේ වෙනස්කම් මම කියපු වෙනස්කම් කීපය අත සෝදා ගැනීම, ඒ වගේම මේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් වෙන් වී සිටීම, ඒ වගේම මුඛ ආවරණයක් පැවතීම වගේ දේවල්, ඒ වගේම අපි නිතර පෘෂ්ඨ අතපත ගෑමෙන් වැළකීම හෝ ඒ පෘෂ්ඨ පිරිසුදු කර ගැනීම. විශේෂයෙන්ම එවැනි පෘෂ්ඨයක් අපි නිතර අතපත ගන්න පෘෂ්ඨයක වෛරසය ඇතිවීම හැකියාව තියෙන නිසා අපි නිරන්තරයෙන්ම පිරිසුදු කරගන්න ඕනේ. මෙන්න මේ කියන කාරණා ටික කොහොමද අපි ඇතුළත් කරගන්නේ? දැන් මේකෙදි ඇතුළත් කිරීමේදී වැදගත්ම කාරණේ තමයි ඔබතුමා කිව්ව මේ ජෛව බුබුල. මේ ජෛව බුබුල කියන්නේ අපි නිරන්තරයෙන්ම හැසිරෙන ස්ථාන පිළිබඳ අපේ සුරක්ෂිතතාවය තියාගන්න ඕනේ. අපේ ගෙදර තමයි හොඳම තැන, අපේ සුරක්ෂිත තැන. අපි දන්නවනේ අපේ ගෙදර අය අපි නිතර දන්න කට්ටිය, අපි දන්න අයගේ ජීවන රටාව පිළිබඳ. එතකොට ගෙදර තමයි සුරක්ෂිත තැන. ඊට අමතරව තියෙන සුරක්ෂිත තැන තමයි අපි රාජකාරී කරන ස්ථානය. මොකක් හෝ වේවා. එතකොට රාජකාරී කරන ස්ථානයත් ජෛව බුබුලක් වෙන්න ඕනේ. අපේ ගෙදරත් ජෛව බුබුලක් වෙන්න ඕනේ. එතකොට ජෛව බුබුල තුළ තමන්ගේ සාමාන්‍ය ජීවිතය අපිට ගත කරන්න පුළුවන්. නමුත් අනෙක් සියලුම ස්ථාන අපිට ප්‍රශ්නගත ස්ථාන. එතකොට අපි එකක් දෙයක් කරන්න ඕනේ, ප්‍රශ්නගත ස්ථානවලින් පුළුවන් තරම් අවම කරගන්න ඕනේ අපේ හැසිරීම. අවශ්‍යම කාරණයකට විතරයි ප්‍රශ්නගත ස්ථානයකට යන්න ඕනේ. ඒක අපි දන්නවා මේ පැලිගොඩ මාළු විඳල් සැනදී තමයි ප්‍රධාන වශයෙන්ම පහුගිය කාලේ අපිට ප්‍රශ්නගත තත්ත්වයක් ඇති වුණේ. ඒකට හේතුව තමයි ඒ තියෙන පරිසරය, එතන රැස් වෙලා තියෙන පිරිස, ඒ අය මුඛ ආවරණ පාවිච්චි කිරීමේ අඩුව, ඒ අය හයියෙන් කතා කරලා කෑ ගහලා තමන්ගේ මාළු වෙළඳාම් කරන ස්වභාවය, මෙන්න මේ කියන සියලු දේවල් මේ පරිසරය තුළ තිබුණා. ඒ නිසා ඒ පරිසරය හරහා විශාල පිරිසකට රෝගේ පැතුරුණා. එතකොට අපි සාමාන්‍යයෙන් එදිනෙදා එළවලු ගන්න යන විලඳපොළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි භාණ්ඩ ගන්න යන ස්ථානයක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන ස්ථාන ප්‍රශ්නගත ස්ථාන වෙන්න පුළුවන්. එතකොට ඒ ස්ථානවල අඩුවෙන්ම කාලය ගත කළා අත්‍යවශ්‍යම කෙනෙක් ඒ ස්ථානෙට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවයන් ඉතුරු කර ගැනීමට අපි පුරුදු වෙන්න ඕනේ. පවුල පිටින්ම යන එක වෙනස් කරගන්න වෙනවා. අපි ඒක තවමත් මම දකිනවා තවමත් අපි ටිකක් මැලිකමක් දක්වනවා මේ වෙනස ඇති කරගන්න. අත්‍යවශ්‍යම දෙයකට තමයි එළියට යන්න අවශ්‍ය වෙන්නේ. තමන්ගේ රාජකාරී කරන ස්ථානය හෝ ගෙදර තමයි තමන්ගේ සුරක්ෂිත තැන හැටියට අපි පවත්ව ගන්න යන්නේ. මෙන්න මේ තත්වයට අපිට අලුතෙන් එළබෙන්න පුළුවන් ඉක්මනින් අපිට තමන්ගේ මේ නව සාමාන්‍ය ක්‍රමයට ජීවිතේ පුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ හරහා අපිට පුළුවන් වෙනවා අපේ මේ රෝගයට නතු වීමේ ස්වභාවය බොහෝ දුරට අඩු කරගෙන
සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. ඔව්. අපිට ලැබිලා තියෙන වෙලාවත් එක්ක අපි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරොත් හස අතනායක අධ්‍යක්ෂතුමා මේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සෑහෙන කාලයක් අපි මෙහෙම හිටියනේ මේ හිටිය ඇති කියලා. එහෙම කෙනෙකුට අපිට මොන වගේ පණිවිඩයක්ද දෙන්න පුළුවන්? ඔව් දැන් එහෙම කෙනෙක් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ඒ විදිහට මේ මෙච්චර කාලයක් හිටිය අපි තව කොච්චර කාලයක් ඉන්න ඕනේද කියලා. මොකද දැන් ඔය එකම අපි මතක් කරන්න ඕනේ මීට වඩා අභියෝගාත්මක දේවල් වලට අපේ සමාජය මුහුණ දුන්නා. දැන් අපි 30 අවුරුදු ත්‍රස්තවාදයකින් මිදිලා අවුරුදු 10ක් වගේ තමයි ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාලය ඇතුළත අපි කොයිතරම් ජීවිත අවදානමකින් හිටියද අපිට මතකයි ඒ කාලේ මේ යනකොට අම්මයි තාත්තයි බස් එකේ අම්මයි තාත්තයි බස් දෙකක ගියා. මොකද එක්කෙනෙක් දෙන්නම එක බස් එකේ ගියොත් අනතුරකට බෝම්බ ප්‍රහාරයකට ලක් වෙයි කියලා හිතලා. මේ තත්ත්වයන් එක්කත් අපි ජීවත් වුණා. දැන් මෙතන එතුමා ඊටාම විචිත්‍ර ලෙස පැහැදිලි කරපු පරිදි ඊටාම සරල මේ මාර්ගෝපදේශ හතරක් තියෙන්නේ. මුඛාවරණය පළදින දුරස්ථභාවය ආරක්ෂා කරන්න, දෑත් සෝදාන, ජනරාශිය අඩු කරන්න. මේවා අමාරු දේවල්ද? ඉතින් අපි රටක් හැටියට මුහුණ දුන්න අභියෝග ගැන හිතලා මේ වෙලාවේ අපිට ඊටාම පහසුවෙන් බේරෙන්න පුළුවන් මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න කියලා අපි හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඔව්. අවසාන වශයෙන් නාරංගොඩ වෛද්‍යතුමා අපි කෙටියෙන් ඔබතුමාගේ අත්දැකීමත් එක්ක පොදුවේ අපිව නරඹන ප්‍රේක්ෂකයින්ට මොනවද කියන්න තියෙන්නේ කියලා අහුවොත් අපි කෙටියෙන් මේ පිළිබඳව සඳහන් කරමු. ඔව් අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි Tamanට කිසියම් රෝග ලක්ෂණයක් මතුනොත් මේ සම්බන්ධයෙන් හෝ Tamanට හිතුනොත් තමන් මේ වෛරසයට නිරාවරණය වෙලා කියලා ඒ පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වලා ඒ රෝගය හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම රෝහල් ගත වුණයින් පස්සේ සති දෙකක පමණ කාලෙකින් ඒ අයට රෝහලෙන් නික්මෙන්න පුළුවන් විශේෂයෙන්ම ඔය තරුණ පිරිසට වෙනත් දීර්ඝකාලීන රෝගාබාධ නැති අයට. ඒ වගේම තමයි තමන්ට කිසියම් වෙනත් රෝගයක් තිබෙනවා නම් නිදන්ගත රෝග තිබෙන අය විශේෂයෙන්ම ඒ රෝග නිවැරදි ආකාරයෙන් මේ අවස්ථාවේදී පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්. බොහෝ දෙනෙක් මැලිකමක් දක්වනවා රෝහල්වලට යන්න තමන්ගේ දියවැඩියාවට එහෙම නැත්නම් හෘදයාබාධ වලට ප්‍රතිකාර ගැනීමට ඒ සායනවලට මේ සායන රෝහල්වල දැනට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා බොහෝ රෝහල්වල. එතකොට ඒ රෝහල්වලට ගිහිල්ලා තමන්ගේ රෝගය පරීක්ෂා කරගෙන නිවැරදි ආකාරයෙන් ප්‍රතිකාර අරගෙන මේ තමන්ගේ නිදන්ගත රෝග පාලනය කර ගැනීම මේ අවස්ථාවේදී ඉතාමත් වැදගත්. ඔව්. හොඳයි අපි ලෝකයේම පොදුවේ මුහුණ දීලා තියෙන ගැටලුවක් වෛරසයෙන් අපි ආරක්ෂා වෙන්න උත්සාහ කරද්දී විවිධ ප්‍රභේද විදිහට විවිධ තත්ත්වයන් ඇතුලේ වෛරසයත් වෙනස් වෙමින් තිබෙනවා. එතකොට අපිට ඒ සඳහා මුහුණ දෙන්න ගන්න වෙන ක්‍රියාමාර්ගත් වෙනස් වෙනවා. අපි ජීවත් වෙන්නේ නව සාමාන්‍යයක් යටතේ. ඒ නව සාමාන්‍ය ඇතුලේ අපේ සීමාවන් ලිහිල් කරගන්නේ කොහොමද කියලා ඔබ බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඒ සඳහා අලුත් කාරණා එක්ක ඔබ දැනුවත් කරන්න අපි මේ හොරාවෙන් කරගත්තේ. එමුනම් ඔබතුමාලට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද උදෑසන මේ දැනුවත් කිරීම වෙනුවෙන්. ආයුබෝවන්. එමනම් අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් ඉරිදා ආයුබෝවන් සමග වෙනස් මාතෘකාවක් ඔස්සේ කතා කරන්න සූදානම් වෙනවා. ගමනක් පටන් ගත්තට පස්සේ ඒ ගමන අපිට යන්නම වෙනවනේ. අද ගමන පටන් ගන්නවා. අද ඉඳලා රය 8:00ට ගමනේ යා කියලා අපි ගමනේ යනවා. මේ සතියේ ඉඳලා අලුත් ටෙලිනාට්‍ය කිහිපයක් ජාතික රූපවාහිනිය ඔස්සේ නරඹන්න අපි ඔබට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ අනුව අද රය 8:00ට ගමනේ යා ටෙලිනාට්‍ය හඳුන්වා දීමේ වැඩසටහනක් ඔබට නරඹන්න පුළුවන්. ඊට පස්සේ ලබන සෙනසුරාදා ඉරිදා ඉඳලා රය 8:00ට ගමනේ යා. අපි තාම ඒ පිළිබඳව ඔබට දවස් කිහිපයක් කතා කරා. ඒ ගැන අපි ලොකු අවබෝධයක් ලැබලා අතීතය මතක් කරන්න විදිහක් නැහැනේ. අනාගතයේ ඔබ දකින දේ පිළිබඳව යම් ඉඟියක් ලබා දීලා අපි ආරම්භයක් කරගමු. මේ ගමනේ යා. අයිෆල් කුළුණට උඩින් ගිහිල්ලා එවරස් කන්දේ සීතල විඳලා වරින් යන්න අපිත් එක්කලා පිළිදෙන්නට
මරියානා කැරකි කැරකි කාලය ගෙවුණා දෙවපි දෙවපි ඊන ඇලිුණා කැරකි කැරකි කාලය ගෙවුණා දෙවපි දෙවපි ඊන ඇලිුණා අරගෙන මන්දාකිනියෙන් අඟහරු ගාවින් ගෙනත් තියන් මනදෝරිට පෙම් කරන්න රාවනාව ඇහැරන්න යමන් කැරකි කැරකි කාලය ගෙවුණා දෙවපි දෙවපි ඊන එළියුණා කැරකි කැරකි කාලය ගෙවුණා දෙවපි දෙවපි ඊන එළියුණා Hei, ඇඳුම් කූපන්? සර් කෙනෙක් ඩෝබි අංකල් මොකා වුණත් අපි කොහොමද මම මෙහෙම එළියට යන්නේ? මොනවා වුණත් සේරටම සැප කෑමක් ෂුවර්. මේ ඉක්මනට නාගරින්කෝ. අංකල් අංකල් ප්‍රශ්නයක් ඒ ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියලා අපිට සෙනසුරාදා ඉරිදා රැයට හමාරට ගමනේ යා බලන්නම වෙනවා. සේනක එදිරිසිංහ අධ්‍යක්ෂවරයා මේ ගමන යන්න තෝරගත්තු කණ්ඩායමත් එක්ක අද මේ පැය අපි කතා කරන්න වෙලාව වෙන් කරගත්තා. අසුන් පනවා ඇති පිළිවෙලට අපි හඳුනා ගන්නවා. අපි කවුරුත් දන්න ඔබට අපට බොහොම කිට්ටු රංගන ශිල්පිනියක් මාදනී මල්වත්තගේ අපි ආරාධනා කළා අයබෝවන්. අයබෝවන් සියලුම දෙනාට. ඔව්. සේනක එදිරිසිංහ අධ්‍යක්ෂතුමා කණ්ඩායමත් එක්ක පැමිණිලා ඉන්නවා. අධ්‍යක්ෂතුමා අයබෝවන්. අයබෝවන්. ඒ වගේම ඔබ හඳුනන වර්තමානයේ ඔබ කැමති රංගන ශිල්පිනියක් ශනුද්‍රී ප්‍රියසාත්ටත් අපි ආරාධනා කළා. අයබෝවන් ශනුද්‍රී. අයබෝවන් අය. ගිටාරයත් අතීතයන් සංගීතයෙන් වෙනස් යමක් කරන්න ටෙලිනාට්‍යයත් එක්ක එකතු වෙන සංගීත අධ්‍යක්ෂවරයාටත් අපි ආරාධනා කරා. තාරක සඳරුවන් අයබෝවන් තාරක. අයබෝවන්. කහොන් එක උඩ අසුන් අරන් ඉන්නේ ටෙලිනාට්‍යයේ රංගන ශිල්පියෙක් විදිහට ඔබ දකිනවා. ඔහු ගායනයෙන් උත් එකතු වෙනවා. අසේල චතුරංග අපි අසේලටත් ආරාධනා කළා. අයබෝවන්. වාඩි වෙලා ඉන්න පිළිවෙලට අඳුරගත්තට මේ සිතවිල්ල ආපු පිළිවෙලට කතා කරන්න පුළුවන් අපිට. අධ්‍යක්ෂතුමා ගමනේ යා කොහොමද මේ සිතවිල්ල මොකක්ද අපිට කියන්න යන කාරණේ? ඉස්සෙල්ලාම ජාතික රූපවාහිනියේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට මේක ස්තුතිය පුද කරන්න ඕන. පළමුවෙන්ම මට නාට්‍යයක් කරන්න ඕන කියලා අදහසක් ආවේ ජාතික රූපවාහිනියෙන්මයි. මගේ පළවෙනි නාට්‍ය වාමනයාමය. ඒක අවසාන වෙලා මම මේ මොහොතේ මතක් කරන්න ඕන පියංකර මහත්තයා ආදරේ කියනවා සේනක අපිට රේටිනුයි සම්මානයි දෙකම තියාගෙන යන්න පුළුවන් නාට්‍යයක් කරන්න පුළුවන් නම් මට ඒකට පොඩි ප්‍රස්තුතයක් ඕන වුණා. හදවතට දැනෙන ප්‍රස්තුතයක්. මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් දෙයක්. මම ඒකට මෙවලමක් විදිහට යුද හමුදාව තෝරගත්තා. ඒකෙදී මට කතා කරන්න පුළුවන් වුණා මිනිස්යන්ගේ හද ගැහෙන රිද්මය. අනිකාව අඳුනා ගන්න නැති එක අද සමාජයේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ. ඒකේ ඇතුලේ මනුස්සකම කතා කරන්න හොඳම මේවලම තමයි යුද හමුදාව. ඉතින් අපි ඒකේ ආදරය, සෙනෙහස, දරා ගැනීම මේ සමාජයේ තියෙන නොයෙකුත් ගැටලුත් එක්ක ලස්සන කතාවක් ලාල් වසන්ත කරුණාරත්න ලියනවා.
ඒකෙන් මේ අපේ රංගන ශිල්පී සියලු දෙනා දායක වෙනවා. සංගීත අධ්‍යක්ෂණය කරනවා තාරක සඳරුවා. ගමනයා ඉස්සෙල්ලාම පටන් ගන්න ඔය විදිය තමයි. ඒ කියන්නේ ඔබ හමුදාවේ සේවය කරලා ලැබුණු අත්දැකීමත් එක්ක ඒ වටපිට ගෙතුණු කතාවද එතකොට ගමනයා කියලා කියන්නේ? ඔව්. ගමනයා කියන්නේ මතුපිට කතාව නම් හමුදාවේ තියෙන මාච් පාස්ට් එක තියෙන වචනයක් නේ අපිට දැනෙන්නේ. හැබැයි මේ ගමනයා එක නෙමෙයි. අපිට ජීවිතය ඉදිරියට අරගෙන කොහොමද අපි ගමන් කරන්න කියන එක අපි මේක ඇතුලෙන් කතා කරලා තියෙනවා. තරුණයෝ 5 දෙනෙක්ගේ ජීවිත කතාවකුත් එක්ක යුද හමුදාවට අලුතෙන් බැඳෙන තරුණයෝ 5 දෙනෙක් කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ? ඒ ජීවිතයට මුහුණ දෙන ආකාරය, ඔවුන්ට ලැබෙන අත්දැකීම්, ඒකේ සුන්දර දේවල් අපි ඒකත් එක්ක ආදරය ගැන කතා කරනවා. ඔව්. මధుරයක්ගේ මේ වේදිකාවේ පුංචි තිරේ කලාවේ කොතන ගත්තත් අත්දැකීම් ගොඩක්නේ. මේ සියලු අත්දැකීම් එක්ක ගමනේ යා ඔබට දැනෙන්නේ කොහොමද කියලා අපි මුලින් කතා කරමු. ඇත්තටම අපි කොයි මාතෘකාව කතා කරත් ආදරය තමයි මූලික වෙන මාතෘකාව. ලෝකේ කොහේ ගියත් අපි ජීවත් වෙන්නේ ආදරයත් එක්ක. ඉතින් මේ කතාවට මූලික වෙන තරුණයෝ 5 දෙනා ලංකාවේ විවිධ පළාත් 5කින් ඇවිල්ලා යුද හමුදාවට බැඳිලා මේ ගත කරන ජීවිතය ඇතුළේ වෙන හැලහැප්පීම් ගොඩාක් මේක ඇතුළේ කතා කරනවා. ඉතින් මේ හමුදා නීතිය කියන එක මටත් ටිකක් ළඟයි. ඇයි මං එහෙම කියන්නේ? මමත් ඉස්කෝලේ යන කාලේ ශිෂ්‍ය බට බාලිකාවක්. එතකොට හමුදා නීතිය ගැන එතකොට ඒකේ විෂයන් ගණනාවක් තියෙනවා. ඒ දරා ගැනීම මදිනක තප්පරයක් දෙන්න වෙලාව බලන්න අපිට. Lactogro Comfort Pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From Nestle. අපි දරා ගැනීම ඉන්නේ. ඔව්. ඒ දරා ගැනීම, ඒ හයිය, එතකොට ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව මේ හැම එකක්ම මා සතුයි. මොකද සහ පවිත්‍රතාවය හරියට යුද හමුදාව තුළ ඒ පවිත්‍රතාවය, ඒ පිරිසිදු බව බලනවා. ඉතින් ඒ නිසා මම පුංචි කාලේ ඉඳලා ඒ කියන්නේ ශිෂ්‍ය බාට බාලිකාවක් විදිහට ඒ දේවල් හැමදේම ටික ඉගෙන ගත්තා. විෂයන් පරාසයක් තියෙනවා. සෑහෙන විෂයන් පරාසයක් තියෙනවා. ඒ දේවල් මම ඉගෙන ගත්තා. එතකොට මේ සේනකයට මේ කතාව ඇත්තටම එයාට ගොඩාක් එයාගේ ජීවිතයට ළඟ නිසා මං හිතන්නේ එයා මේක තෝරගන්නවා සහ ප්‍රේක්ෂකයාට බලන් ඉන්න මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මොකද කිසි කෙනෙක් මේ පැත්තට අත ගහන්නේ නැහැ සේනකයේ. අපි ගොඩක් වෙලාවට දකින්නේ පවුලේ කතන්දර, එහෙම නැත්නම් වෙනත් තරුණ තරුණියන්ගේ ආදරයත් එක්ක බැඳිච්ච කතන්දර. මේ මාතෘකාව කතා කරනවා හරිම අඩුයි. ඒ නිසා මං හිතනවා මේ කතාව බොහෝ දුරට ප්‍රේක්ෂකයෝ වැළඳගනි සහ අපි මේක ඇතුලේ සම්පූර්ණයෙන්ම යුද හමුදාවේ තියෙන ඒ දේවල් කතා නොකරට අපි ඒ පනිෂ්මන්ට් ගැන එහෙම සෑහෙන මේක කතා කරනවා සහ ආදරය, සෞන්දර්යය, එතකොට මේ දේවල් වලට දක්ෂතාවයන් දක්වනවා මේ තරුණයෝ ටික. ඉතින් ඒ සෞන්දර්යයත් එක්ක, ඒ සංගීතයත් එක්ක බැඳෙන විදිහ මේක ඇතුලේ කතා කරනවා. ගොඩාක් සීමා සහිතයි මාධ්‍යයන් ඇතුලේ කතා කරන්න පුළුවන් දේවල්. නමුත් ගොඩාක් දේවල් මේක ASCII විශේෂයෙන් ආදරය ගැන කතා කරනවා. අපි බලමු ඉතින් නේද? ඔව්. රළු බව, යකඩ සපත්තු, පත්තු වෙන උණ්ඩ මේවා ඇතුලේ ආදරය දිගහැරෙන්නේ කොහොමද කියන එක වෙනම කතාවක් තමයි. ඒ හින්දා අපිට මේ ගමන යන්නම වෙනවා. අපි ඒ වෙනුවෙන් ඔබට බලාපොරොත්තුවක් ඇති කරමින් ඉන්නේ. ශනුද්‍රි ඉක්මන් ගමන ඉක්මන් වචනයි එක්කද ශනුද්‍රිව මේ ටෙලිනාට්‍ය ඇතුලේ අපිට දකින්න වෙන්නේ? නෑ. සාමාන්‍යයෙන් මුලින්ම කියන්න ඕනේ සේනකය මට ටෙලිනාට්‍යයට ආරාධනා කළාට ගොඩාක් ස්තුතියි. සහ මගේ ටෙලිනාට්‍යයක් ජාතික රූපවාහිනියේ විකාශනය වෙන පළවෙනි වතාව. ඉතින් ඒක මට ලොකු දෙයක්. ඒකටත් ගොඩාක් ස්තුතියි ජාතික රූපවාහිනියට. දැන් මම උනත් පුරුදු වෙලා තියෙන අය සාමාන්‍යයෙන් අපි එකම තැන, එකම ලොකේෂන් වල සහ එකම විදියට රූපගත කිරීම කරන්න ගොඩක් වෙලාවට දැන් කාලේ. හැබැයි ඒකත් එක්ක
මේ ටෙලිනාට්‍ය අපි ගොඩාක් රූගත කිරීම කරන්නේ කොළඹින් පිට. පොළොන්නරුවේ තමයි අපි දැනට රූගත කිරීම කරේ. ඉදිරියට මහියංගනය වගේ පැතිවලටත් යනවා. ඉතින් ඒක ලොකු දෙයක්. අපි ගොඩාක් කැපකිරීම කරලා ගොඩාක් මහන්සි වෙලා තමයි මේ ටෙලිනාට්‍ය කරන්නේ. සහ අපි එදිනෙදා කතා වෙන ටොපික් එකක් නෙමෙයි. සෙබළුන් ගැන යුද හමුදාව ගැන තමයි අපි කතා වෙන්නේ. හැබැයි මේකට අපි යුද්ධ කියන මාතෘකාවට යන්නේ නැතුව ඒ සෙබළුන්ගේ අපි දකින්නේ නැති පැත්තක් තමයි මේ ටෙලිනාට්‍ය හරහා කතා කරන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍ය ඇතුලේ මමත් ප්‍රධාන චරිතයකින් ඔයගලන්ට බලන්න පුළුවන්. සෙන්සරා ධෛර්ය දලහස් දෙකේම. මම කියන්නේ හිටියේ ගොඩක් දේවල් වදිනියක් කීසෙන කයි කිව්වා. ඉතින් මොහොත තමයි. ශනුද්‍රගේ අතේ තුවක්කු තියෙනවද? නෑ. ඒක තමයි අපි තුවක්කු ගැන වඩා අර යුද්ධය ගැන තාත්තගේ අතේ තමයි තුවක්කු තියෙන්නේ. ඒ තාත්තගේ දුව. ඒ තාත්තගේ දුව මෙයා. ඒ තාත්තගේ අතේ තියෙන තුවක්කුවට වැඩිය මෙයාගේ ප්‍රබලතාවයක් තියෙන උණ්ඩේ. අපිට කතාවෙන් බලන්න පුළුවන්. කතාවෙම බලමු. ඔව්. මම හිතන්නේ මේ තාරක සඳරුවන් සංගීත අධ්‍යක්ෂකවරයා මම හිතන්නේ සෙනගයියට වේදිකාවේ හම්බ වුණු මිත්‍ර පිරිස මේ හරහා එකතු වෙලා ඉන්නවා. තාරක ඔබට අධ්‍යක්ෂකවරයාව දැනෙනවනේ එකට වැඩ කරලා. මොනවද වේදිකාවෙන් ටෙලිනාට්‍ය වලට කණ්ඩායම වෙනකොට කරපු වෙනස්කම්? එහෙම වෙනස්කම් කරාද? ඔව් මෙහි ප්‍රවේශයක් විදිහට මම කියන්න කැමතියි සේනක සහෝදරයා සහ මම සම්බන්ධ වෙන විදිය. ඒ කියන්නේ අපි අවුරුදු 10කටත් වඩා ඉඳන් වේදිකාව ඇතුලේ කරන්න පුළුවන් නිර්මාණ ගොඩක් කරනවා. ඉතින් එතනදී සේනකයා මට මෙතනදී කියන්නේ මගේ ප්‍රථම ටෙලිනාට්‍ය සංගීතය ඒකත් මම ගොඩක් කැමති වෙනවා මේ මාතෘකාව. පිටපත දෙනකොට සේනකයියා මට කිව්වට මම අභියෝගයක් දෙනවා. බාර ගන්න කැමතිද? මම ප්‍රශ්නයක් නෑ අපි ඉස්සරත් අපි කරානේ. අපි කරමු ඉතින් කියලා. ඊට පස්සේ කො මල්ලිවා මේක බලලා අදහසක් මට දෙන්න. ඊට පස්සේ පිටපතේ සාරාංශය මුලින් කතා කරා අපි දවස් දෙක තුනක්. ඊට පස්සේ පිටපත හම්බෙනවා. ලාල් වසන්තගේ ලස්සන රචනයක් තිබුණා. ඉතින් ඔය මේ තරුණයෝ 5 දෙනා ගැන අපි මේක දැන් හැමතිස්සෙම කතා කරේ. පස් විදියක්. පස් විදිය මට එක තැනකට ගන්නත් ඕන. හැබැයි පරිස්සම් වෙන්නත් ඕන. පරිස්සම් වෙන්න ඕනේ කියන්නේ දැන් මේක ඇතුලේ මේ මහා පරේෂණයක් කරන්න පුළුවන් එහෙම මියුසික් රටාවක් මට ගේන්න අවශ්‍ය වුණේ නැහැ. ඒකට හේතුව මේක මේ ඉතිහාසගත කතාවක්වත් රජ කතාවක්වත් එහෙම නෙවෙන නිසා. හැබැයි මේ පරිස්සම් වීම කියන්නේ සංගීතය මතු කරන්නේ කොතනද? ඔක චුට්ටක් සතියක් විතර කල්පනා කරලා අපි දෙන්න එක තැනකට එනවා. මං පළවෙනිම යෝජනාවක් විදියට මේකේ මිලිටරි සද්ද ඕනේ නැහැ. මිලිටරි සවුන්ඩ්ස් අපි ගේන්න ඕනේ නැහැ. බියුගල්, ස්නේහා සවුන්ඩ්ස් ඕවා අපි පොඩ්ඩක් අයින් කරමු. මේ තාරුණ්‍ය හැඟීම ගන්න පුළුවන් වෙන විදිහේ අපි වැඩක් කරමු. අපි ගයිඩ් එකක් ප්ලේ කරලා සේනකයට පෙන්නනවා. විශේෂම දේ තමයි මේ තේමා ගීතය සහ මේ නාට්‍ය තියෙන ගීත තුනම දැනට තුනක්. ඉල්ලුම හැටියට තව අපිට සමහර විට يعني තවද ගීත බිහිවිය හැක. ඉතින් මේ ගීතවල වචන යන රටාව මම පුදුමාකාර ආසාවක් තියෙනවා සේනකයගේ රචනාවට. ඒක හරි අමුත්තක් සහ තරුණයන්ට දැනෙන ඒක මම කියනවට වඩා අහන එක හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඔය ඔස්සේ අපි එනවා. ඔව් අපි අපි ගමනේ ටෙලිනාට්‍යෙන් පුංචි කොටසක් බලමු. අයිෆල් කුළුණට උඩින් ගිහිල්ලා එවරස්ට් කන්දේ සීතල විඳලා වරින් යන්න අපිත් එක්කලා කිමි දෙන්නට මරියානා කැරකි කැරකි කාලය ගෙවුණා දෙරපි දෙරපි හීන එළියුණා කැරකි කැරකි කාලය ගෙවුණා දෙරපි දෙරපි හීන එළියුණා. මේ එතකොට එක ගීතයක් තාරක මේක තේමා ගීතයද?
මේක තේමා ගීතය මෙහිදී මට ගායනින් දායක වෙනවා කවුරුත් දන්නවා රූනි කියන ගායන ශිල්පියා සහ මම තමයි මේකේ අපි දෙන්න තමයි ගායනා කළේ. තනුවත් මගේ වචන පද රචනය සේනකයියගේ. ඉතින් ඒක අමුත්තක් තියෙනවා මම හිතන්නේ. ඔව් අපිට දිගින් දිගටම හද්දිත් ඒ ගැන දැනේ. අසේල කහොන්නෙකුට වාඩි වෙලා ඉන්නවා කියන්නේ ඔය කහොන් එක ප්ලේ කරන්නේ අසේලම තමයිනේ. මයික් දෙකක් තියෙනවා. ඒ කියන්නේ සින්දුවක් කියන්නත් ප්ලාස්ටික්. එතකොට රංගන ශිල්පියෙක් විදිහට මේ නාට්‍යයට ඔබ දායක වෙනවා. ඒ කියන්නේ අසේල කියන්නේ පැකේජ් එකක්ද? ඇත්තටම එහෙම කියන්නත් පුළුවන්. මේ නාට්‍ය අසේලට කොහොමද දැනෙන්නේ? ඇත්තටම මේක අමුතු අත්දැකීමක්. සේනකයියත් එක්ක අවුරුදු 7ක් විතර වේදිකා නාට්‍යවල රංගනයෙන් දායක වෙලා ඔහුගේ පළවෙනි නිර්මාණය වාමනයාමය කියන නිර්මාණයට මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ තමයි ගමනයා කියන අලුත්ම නිර්මාණයෙන් මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණේ. අමිල කියන චරිතය තමයි මම රංගනයෙන් දායක වෙන්නේ. මුලින්ම වුණ දේ තමයි කොණ්ඩේ රැවුලයි කපන්න ඕනේ. ඊට පස්සේ ඒ කියන්නේ කපලා ඔය නෑ. ඉතින් අපිට ඇත්තම ට්‍රේනින් වෙන්න වුණා. විශ්වවිද්‍යාලයක් වගේ යුද හමුදා කොණ්ඩේ රැවුලයි කපන්න උනා කිව්වේ මේ හමුදා සැබලෙකුගේ චරිතයට. ඇත්තටම පුහුණු වෙන සොල්දාදුව 5 දෙනෙක්නේ. පුහුණු වෙන සොල්දාදුව 5 දෙනෙක් මේගොල්ලෝ. එතකොට අනිත් 25 පැටුන් එකකට සාමාන්‍යයෙන් මනෝජ් 30යි. 30යි 31ක් වෙනවා නිලධාරියත් එක්ක. ඔරිජිනල් ආමි එකෙන් 25කුයි ආටිස්ලා 5 දෙනයි ආවම මේගොල්ලොන්ට අරගොල්ලොත් එක කැටෙන්න සිද්ධ වුණා. එයා කිව්වේ ඒක තමයි. කොණ්ඩෙත් නෝට් ගන්න උනා. පුහුණු වෙන හින්දා. ඒ කියන්නේ කතාව ඉස්සරහට තව අහන්න පුළුවන්. ඉතින් මේ සේනකට ඉස්මතුන්ට වෙන්න ඕනේ මං ගැන විශ්වාසය තියලා මේ වගේ චරිතයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලබා දුන්නේ කියන. ඒ කොණ්ඩේ රැවුලයි අඩුවුණු කපපු කොටසක් අපි බලමු. මිස් අපේ අම්මට හොඳටම අසනීපයි මිස්. ඒකයි මේ අම්මගේ නම්බර එක ලියන්න. ඒ අසේල නෝනට ඒ වගේ තමයි මේ මුහුණුවර හැඩරුව වෙනස් කරගන්න ඕනේ. ඒ කවුද ඒ ශනුද්‍රගේ පෙම්වතා ටෙලිනාට්‍යයේ. හොඳයි. අපි මේ තුන්වෙනි ගීතය ගායනා කරන්න තමයි දෙන්න ලෑස්තිලා ඉන්නේ නේ. තුන්වෙනි ගීතය කියන්නේ ටෙලිනාට්‍යය තුන්වෙනි. ඔව්. මෙය මේ තාම අපි රූගත කිරීම කරලා නැහැ ගීතයට. මේ ගීතය ගැන විශේෂ දෙයක් කියන්න ඕන. මේ මෙහිදී මේ තරුණයෝ පස් දෙනාගේ එක තරුණයෙක්ගේ මම දැක්ක පිටපතේ දැක්කද මේ ගීතේ නිර්මාණය වෙන විදිය මම මේ චුට්ටක් කියන්නේ. ඔව්. ඔහුට මේ යම්කිසි මේ පෞල් පසුබිමෙනුයි එයාට පීඩනයක් එනවා. මේ පීඩනයක් ආවම එයා අවිනිශ්චිතකමකට එන තැනකදී මේ ගායනා වෙන ගීතයක්. මේ පස් දෙනාගෙන් ගීත ගායනා කරන චරිතය ඇවිල්ලා ඒකේ අමිල තමයි මේ අසේල ඉන්නේ. ඉතින් අසේලවත් දායක කරගෙන තමයි මේක නිර්මාණය වෙන්නේ. ඔව් දැන් ඔය සජීවීව ගායනයට වාදනයට තමයි සංගීත භාණ්ඩ තියාගෙනත් ඉන්නේ. මේ සෙනගයි ගීත කීපයක් මේ ටෙලිනාට්‍යයට එකතු කරන්න හිතුවේ විශේෂ කාර්යයක් හින්දාද? ඔව් ගීත කීපයක් කියන්නේ මේකේ පිටපත විසින් අපිට ගීත ඉල්ලනවා වගේ දැනෙන්න ගන්නවා. මේ තාරුණ්‍යයත් එක්ක ළඟම දේ රිද්මයනේ. ඒ රිද්මය අපිට දැනෙනකොට අපිට හිතෙනවා මේක ගීත ඕන කියන තැන් හැමතැනම ගීත නැහැ. නාට්‍ය පුරාවට කොටස් 80ක් අපි කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ගීත දෙකක් දැනට රූගත කරලා තියෙනවා. මේ ගීතය රූගත කිරීම සිදු කරලා නැහැ. නමුත් නාට්‍ය වෙනුවෙන් මේක ලියලා දැන් අපි
සැදී පැහැදී ඉන්නවා ඉදිරියේදී රූගත කිරීම වලදී මේ ගීතය යොදන්න. මෙයා කියපු විදිහටම තරුණයෝ 5 දෙනා යම් යම් අවස්ථාවලදී මුහුණ දෙනවා. ඒ මුහුණ දෙන අවස්ථාවකදී එක්කෙනෙකුට ඇතිවෙන ලොකු කලබගෑනියකින් එයාව සනසන්න අමිල විසින්, ඒ කියන්නේ අසේල චතුරංග විසින් සින්දු ගායනා කරනවා. මම හිතන්නේ අද මේ ඉන්ස්ට්‍රුමන්ට් දෙක විතරයි මෙතන තියෙන්නේ. මේක සම්පූර්ණම මෙතන යොදා ගන්න අමාරුයි. හැබැයි මේගොල්ලෝ එක වෙනස් ආකාරයකට කියයි. ඔව්. මේ දැන් එතකොට මේ කතාවේ තියෙන සාමාන්‍ය අපිට හමුදාවත් එක්ක ගෙතුණු කතාවක සමහරට රළු බව තියෙන්න පුළුවන්, විනය තියෙන්න පුළුවන්, අනසහනට කීකරු වීම තියෙන්න පුළුවන්. ඒ ඇතුලේ ආදරයත් එද්දී ඒ මොලොක් බව ඇති කරන්නද එතකොට මේ ඔබ කියන්නේ ගීත ඉල්ලනවා කියලා පිටපත ඇතුලේ? ඔව්. අපිට දැනෙන්නේ මේක ඇත්තටම ආමික කියපුවාම ගොඩක් කට්ටිය හිතනවා හරි රළුයි. යුද්ධය එහෙම නැත්නම් ආයුධ වලින් තමයි මේ පවත්වාගෙන යන්නේ. නෑ, එහෙම නෙමෙයි. ඒක ඇතුළේ ඉන්න මිනිස්සු හරි සුන්දර මිනිස්සු. රටේ යුද්ධය ඉවරලා තිබ්බට තාම ඒගොල්ලෝගේ යුද්ධය ඉවර නෑ. තාම අපි මේ භුක්ති විඳින නිදහස අපි මේ විදිහට භුක්ති විඳට ඒකට මුහුණ දුන්නු අය ආදරෙන් සිහිපත් කරන්න ඕන. තාමත් ඇඳන් උඩ අතපය හතරම නැති අය ඉන්නවා. ඔබ අපි හැමෝම දන්නවා ඒක. අපිට ඕන වුණා ඒ ප්‍රස්තුතිය කරගෙන මේක හරි සංවේදී කතාවක්. ආදරණීය මිනිස්සුන්ගේ කතාව ආදරණීය විදිහට ගෙනියන්න සංගීතය යොදන්න පුළුවන්. ඒකට තමයි අපි මේ ගීත තුන මේ විදිහට ගෙනාවේ. ඔබ හරි දැනෙන ලොකු කතාවක් එක වාක්‍යයකින් කිව්වා. යුද්ධය ඉවර වුණාට ඔවුන්ගේ යුද්ධය තාම ඉවර නැහැ. සමහර ලාවට අපිට නිදහස ලබා දෙන්න අපිව බේරගන්න සටන් කරපු ඔවුන් තාමත් ඇඳන් මතට වෙලා ඔවුන් බලාපොරොත්තු මත ඉන්නේ නේද? හොඳයි. මොහොතක් දෙන්න අපි වෙලාව බලලා ගීතයට යන්න. හොඳයි. ඇත්ත කතාව, අපිට දැනෙන කතාව සහ අපි අද ඉඳලා බලන්න ඉන්න කතාව මේ මාතෘකාව ඇතුලේ තවදුරටත් එකට එකතු කරන්න පුළුවන් කියලා අපි හිතනවා. අපි ගැන කතා කරමු. අපි ගීතය අහලා ඉමු. ඔව්. අර පරිස්සම් වීම කියන එක දැන් ඔබට වැටහෙන්නේ නැති මට සිද්ධ වුණේ මේ ඔව් ඒක තමයි. මේක මේ සැකිල්ලක් විදියට අපි අද ගායනා කරමු. ගායමු. යන්නට වෙනවා නියතයි ගියොතින් එන්නට
දැක්කේ මේ කණ්ඩායම දිහා බලද්දී ගීතය අහද්දි පවා හිතුනේ මේ වේදිකාව කියලා කියන්නේ ඇත්තටම මේ දක්ෂතා ගොඩක එකතුවක්නේ. මට දැන් ඔබවත් පේනවා අපි වේදිකා නාට්‍යයක් බලන්න ගිහිල්ලා පිටිපස්සෙම වාඩි වෙලා හිටියත් ඔබ හොඳට අපිට ඇහෙනවා පස්සට. මේ එඩිට් නැති මාධ්‍යයක් නේ ඊට පස්සේ ආයි වේදිකාව කියලා කියන්නේ. මෙතන එඩිටුත් තියෙනවා. වේදිකාවෙන් ටෙලිනාට්‍යයට එනකොට එතන මට හිතෙනවා එහෙම කණ්ඩායමක් එක්ක වැඩ අඩු ඇති කියලා. එහෙම කණ්ඩායමක් කිව්වේ? ඒ කියන්නේ වේදිකාවෙන් පුංචි තිරයට එන කණ්ඩායමක් එක්ක වැඩ කරද්දී වැඩ අඩු ඇති කියලා. ඒ වේදිකාවේ ඉන්න අයටද? නෑ. ඒ කියන්නේ වේදිකාවේ තරම් ඒ කියන්නේ වේදිකාවේ මහන්සියලා අත්දැකීම් එකතු කරගෙන මෙතනට එද්දී ඔව්. අය ලොකු රිහර්සල් ඕනෙත් නෑ. මේ ඇත්තටම තාරකගේ ගීතයත් එක්ක වෙනම ලෝකෙට අපිව අරගෙන ගියා. අහගෙන හරිම සුන්දරයි වචන සහ ඒ සංගීතයේ ගැළපීම පුදුමාකාර සුන්දරත්වයක් දැනෙනවා. අර ඔයා කියපු කාරණාව ඇත්තටම මේ වේදිකාවේ වැඩ කරපු පිරිස තමයි මේ ඉන්නේ. ඒ ලබාගත්තු පන්නරය තමයි මෙච්චර ශක්තියකින් මෙච්චර ජවයකින් මේ සංගීතය නිර්මාණය කරන්න සේනකය මේ වචන ලියන්න ඒ පන්නරය තමයි වේදිකාවේ පුහුණුව හරි පුදුමාකාරයි. ඒක එතනින් එහාට ටෙලිනාට්‍යයට හෝ සිනමාවට රැගෙන යනකොට අපි වේදිකාවෙන් ලැබපු අත්දැකීම් තමයි ඒ කොටස් වශයෙන් එතෙන්ට අරගෙන යන්නේ. ඉතින් මට හිතෙන හැටියට වේදිකාවෙන් පටන්ගත්තු මිනිස්සු කවදාවත් වට්ටන්න බෑ කොයිම වෙලාවකවත්. ටෙලිනාට්‍යයකට ගියත් චිත්‍රපටයකට ගියත් ඕන් හරියට කැපී පෙනෙනවා. අර වේදිකාවෙන් ආපු ඒ පන්නර ඒ ජවය ඒගොල්ලන්ගේ එතන තියෙනවා. ඉතින් අර එඩිට් කතන්දරේ නෑ අර පුහුණුව තමයි වේදිකාවෙන් ගේන ටෙලිනාට්‍යයට එනකොට අපි තාක්ෂණයත් එක්කලා අපි යම්කිසි තැන් අවශ්‍ය විදිහට එඩිට් කරලා ගන්නවා තමයි. නමුත් අර පුහුණුව ඒ කැපවීම ඒ හෙවීම වේදිකාව තුලින් හෙවීම තමයි මේ ගෙනියන්නේ. ඉතින් ඒක මට දැනෙනවා. දැන් මට සේනකයට තාරකට අසේලට අපි සියලු දෙනාට මම හිතනවා මේ ශනුද්‍රිත් වේදිකාවට එනවා නම් ගොඩාක් අපි කැමති. ඉතින් ඒ නිසා සහ අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා වේදිකාව තුලින්. ඒ නිසා අපි හැමෝම මේ පාවිච්චි කරන්නේ වේදිකාව. ටෙලිනාට්‍යයට ගියත් සිනමාවට ගියත් අපි මේ පාවිච්චි කරන්නේ එතනින් ගත්තු දේවල් තමයි. එතනින් ඇසුරු කරපු දේවල්, එතනින් ලබාගත්තු අත්දැකීම් මේ දේවල් තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් තාක්ෂණයත් එක්ක එඩිට් වුණාට ඒ වේදිකාවේ ඒක තමයි ඒ දැනෙන්නේ ජවය. මේ අහනකොට අපිට දැනෙන්නේ ඒක. ඒ හුස්ම ගන්න විදිහ වේදිකාව තුල. අපි බලමු ගමනේ. विराज के नैना අපි යමු. දැන්ටමත් ඔයාලා ලොකු ප්‍රශ්නකට මැදි වෙලා ඉන්නේ. දැන්වත් වෙනස් විදියකට හිතන්න. අපි මේ නොදුටු රූපරාමුණේ තවම අපි ආයෙත් ඔබට මතක් කරනවා ගමනේයා සෙනසුරාදා ඉරිදා රැයට හමාරට ජාතික රූපවාහිනියෙන් නරඹන්න පුළුවන්. අද හඳුන්වා දීමේ වැඩසටහනක් එක්ක ගමන යන්න පටන් ගන්නවා. සෙනගයි අධ්‍යක්ෂතුමා මේ අපි බැලුවොත් දැන් අර ප්‍රධාන චරිත පහක්. එතකොට 25ව පහකුත් එතනට තව එකතු වෙනවනේ. නෑ ප්‍රධාන චරිත 5යි 25න් එකයි. ඒ කියන්නේ ඔක්කොම 30යි. පැටර්න් එක. පුහුණු වෙන පැටර්න් එකක්. එහෙම එකයි. ඔව්. එහෙම බැලුවත් ලොකු පිරිසක් මේ නාට්‍යයට එකතු වෙලා ඇතිනේ. ඔව්. මං හිතන්නේ සොල්දාදුවෝ ඔක්කොම 150ක් විතර එකතු වෙනවා. ආටිස්ට්ලා 48 දෙනෙක් ඉන්නවා. ලේසි නෑ. 200ක් විතර. ඔව් 200ක් විතර ක්‍රූ එකක්. අපි මේක කරන්න උත්සාහ කරන්නේ මේ ඒ වගේ දැවන්ත නිර්මාණයක් උත්සාහ කරන්න ටෙලිනාට්‍යයක් කරන්න උත්සාහ කරන්නේ ඒකට හරියන නිෂ්පාදකවරයෙක් හම්බෙච්ච හින්දා. ඔහු මෙහි මොහොතේ ආදරෙන් සිහිපත් කරන්න ඕන චන්දන ක්‍රිසාන්ත මහතා. ඔහු නොහිටින්න අපිට මේ වගේ දැවන්ත කාර්යයක් කරන්න බැරි වෙනවා.
අර මනෝජ් මතක් කරා වගේ මාදි කිව්වා වගේම අපි වේදිකාවේ අවුරුදු 28ක් මම මේකේ තෙරපෙනවා. පරත් කොත්තලාවල්ලා අපි එක වර්ක්ෂොප් එකේ පටන් ගත්ත කාලේ ඇවිල්ලා රාජ්‍ය නාට්‍ය වල 8 වතාවක් මම අවසන් වටේ නියෝජනය කරලා තියෙනවා. යෞවන සම්මාන වල 12 වතාවක් තියෙනවා. උතුරුමැද කලාව වල මේ 27 අවුරුද්දෙත් එක්ක මම නියෝජනය කරලා තිනවා මම අධ්‍යක්ෂණය නොකර 31 වතාව. ඒකෙන් දිගුනාට්‍ය අංශෙන් 18 වතාවක් ප්‍රථම ස්ථානය අරන් තියෙනවා. ඉතින් ඒ ආපු පන්නරේ ඒ ආපු හැල හැප්පීම් එක අපි හැදුවා පොළොන්නරුවේ රෑන කියලා ටීම් එකක්. ඒ ටීම් එක තමයි අවුරුදු ගානකටම අපි මේ තැන් වලට අතික්‍රමණය කරන්න එන්නේ. සංගීත අධ්‍යක්ෂණයේ හැම එකකින්ම තාරක සඳරුවන් අසේලේ කුඩක් ඒ වගේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඔහු හොඳ රංගන ශිල්පියෙක් වගේම හොඳ ගායකයෙක්. ඉතින් ඔබ අහපු ප්‍රශ්නේ අපි මේ වගේ දැවන්ත ප්‍රොඩක්ෂන් එකක් කරන්න අර වගේ නිෂ්පාදකවරයෙක් හිටියනම් කොහෙත්ම අපිට කරගෙන යන්න බැරි වෙනවා. එහෙම ඔව්. ඔහුගේ හයියත් එක්ක තමයි මේ විශාල පිරිසක් එක්ක මේ ගමන ආවේ නේද? විශාල. ඔව්. ශනුද්‍රිටත් අලුත් අත්දැකීමක් වෙන්න තියෙන දේ. ජාතික රූපවාහිනියේ විකාශය වෙන ශනුද්‍රිගේ පළවෙනි ටෙලිනාට්‍ය සහ විශාල කණ්ඩායමක් හමුදාවත් එක්ක ගෙතුණු කතාවක්. ඒ පරිසරය වෙනස්. හැබැයි එතනට ආදරයත් එකතු වෙනවා. මේ ඔක්කොම බැලුවට පස්සේ ශනුද්‍රිගේ අත්දැකීමත් එක්ක ටෙලිනාට්‍ය ගැන මොනවද හිතෙන්නේ? ඔව් කියන්න ඕනේ ඔක්කොම ප්‍රවීණ නැතුලේ මම තමයි මං හිතන්නේ ආධුනික කෙනෙක්ට කියන්නේ ආධුනික කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් මමත් එක්කෙනෙක්. ඉතින් ඒ වගේ ලොකු පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම හරිම සතුටක්. ඉතින් ඒ අය වගේම මමත් උපරිමයෙන්ම කැප වෙලා වැඩේට දායක වෙනවා. ඉතින් අත්දැකීම කිව්වොත් අර කිව්වා වගේ කොළඹින් පිට ගිහිල්ලා අපි ගොඩාක් දවස් නැවතිලා සති ගණන් නැවතිලා ලොකුවට මහන්සි වෙලා මේ වැඩේ කරගෙන යනවා. ඉතින් අත්දැකීම ඔව් ඇත්තට කිව්වා වගේ අර යුද හමුදා කඳවුරු වල අපි ෂූට් කරනවා. කතාවේ යද්දි මම යුද හමුදාවට බැඳෙන කෙනෙක් නෙමෙයි. හැබැයි මට කතාව බලද්දි හිතෙනවා අයියෝ මටත් මේ බැඳෙන්න විදියට කැරක්ටර් එක හැදුනා නම් නියමයි කියලා. මොකද ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඇත්තටම සෙබළුන් එක්කනේ අපේ කැරක්ටර්ස් පහ රංගපාන. ඉතින් ඒක දැක්කම මටත් හිතුණා ඒ එක්ස්පීරියන්ස් එක මටත් ගන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් එහෙමයි. ඒ කියන්නේ ප්‍රවීණ නවීන එකතු වෙලා අත්දැකීම අරගෙන ශනුද්‍රිව අපිට කොහොමද පේන්නේ කියලා අපිට දැන් බලන්න පුළුවන්. පොතක් බැලුවයි කියලා නම් කියන්න එපා සුදුමැණිකේ. මන් දැක්කා හිටියේ පොතේ නෙමෙයි කියලා. මට නින්ද ගියා අත්තම්මේ. හීනයක් දැක හිටියා කියලා නම් කියන්න පුළුවන්. හැබැයි ඇස් අරගෙන ශනුද්‍රි ඒ කියන්නේ මේ කතාව ඇතුලේ ශනුද්‍රිට ඒ කියන්නේ දැනුණු දේවල් එක්ක මටත් ටෙලිනාට්‍ය ඇතුලේ හරි හමුදාවට බැඳිලා ඉන්න තිබුණා නම් ඒ අත්දැකීම ගන්න තිබුණා නම් හොඳයි කියලා දැනුණා. ඔව් දැනුණා. මම කලින් කිව්වා වගේ අර ඒ එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ හැමෝටම ලැබෙන්නේ නැහැ. මේ වගේ අර එච්චර ලොකු දෙයක් කරන ටෙලිනාට්‍ය මම කියන්නේ මම දැකලා නැහැ. මම වැඩ කරලා නැති නිසා. දැන් මම අලුත් නිසා. ඉතින් ඒක දැක්කම ඒක ලයිව් දැක්කම මේගොල්ලෝ මහන්සි වෙලා එහෙට මෙහෙට දුවී වැඩ කරද්දී ආස හිතනවා මටත් ඒ වගේ දෙයක් කරන්න තිබ්බනම් හොඳයි කියලා. හැබැයි දැකලා ඇත්තට දැකලා හරි ඒක මට අර අත්දැකීම ලබා ගන්න පුළුවන් ගැන ඇත්තටම සතුටුයි. අර ප්‍රවීණ ආධුනික කීප එකම පොඩ්ඩක් එකතු කරන්න ඕන. මෙයා ආධුනික නැහැ. වැඩේ ඇතුලේ මෙයා ආධුනික නැහැ. හැබැයි මෙයාට ලැබුණා තිබ්බේ ඉතිහාසෙ මෙයාට ලැබිලා තිබිච්ච අවස්ථාවල් මේකට වැඩිය වෙනස් ඒවා වෙන්න පුළුවන්. හැබැයි මෙයා ඒකට මේ ප්‍රවීණ අයත් එක්ක ගැටෙන ගැටිල්ල දැන් අතන හිටිය අපි දැන් බලපු රම්‍යා මණිකසේකර මහත්මියගත් එක්ක ගැටෙන විදිය එයාට මේ අවස්ථාව ලැබුණාම මෙයා ඒක ඇතුලේ කිසිසේත්ම පේන්නේ නැහැ ඒක. අපිට ඉස්සරහට බලන්න පුළුවන් මෙයාගේ රංගනේ කොයි විදිහට යන්නේ කියලා. ඔව් එතනත් පැකේජ් එකක් නේ උපදින කාලේ ඉඳලා ගෙදර තිබුණ පසුබිම මේ ආයමත් අරගෙන ඉන්නේ නේද? අපි ශනුද්‍රිය දැකලා තියෙනවා නේ. තාරක දැන් අපි සජීවීව සින්දුවක්
දැක්කා අපි තව ගීතයක් දැක්ක මේ බලද්දි වචන සංගීතය භාවිතය පොඩි වෙනස් විදිහක් අපි ඒ ඇතුලේ දකිනවා. ඔබ කිව්වා කතාවට එක්ක කොහොමද ගලපගත්තේ කියලා. ඊට වඩා සංගීතයෙන් ගීතයෙන් වෙනසක් කරන්න ඕන කියන දෙයක් හිතිලා තියෙනවා කියලා එහෙම හැඟීමක් තියෙනවා. ඒ ගැන ටිකක් වැඩිපුර කතා කරන්න කැමතියි. මොකද ප්‍රේක්ෂකයන්ටත් ටෙලිනාට්‍ය බලන වගේම ගීත තුනකුත් තියෙන නිසා ඒනොත් යම් බලපෑමක් කරයි කියලා අනිවාර්යෙන් හිතෙනවා. ඔව් ඔය හැඟීම කියන වචනේ මේ ආපු එක හොඳයි වගේම. ඒ කියන්නේ මෙහෙමයි. දැන් සංගීතයෙන් නිර්වචනය වෙන්නේ සංගීතය කියන එක යම්කිසි හැඟීමක් ජනිත කරන පරිදි නාදයන්ගේ සැකැස්මනේ. මේ තියෙන නාද අරගෙන යම්කිසි හැඟීමක් දෙන්න පුළුවන් විදිහට සකස් කරගත්තම ඒක සංගීතය වෙන්නේ. ඊළඟට ওই නාට්‍ය ඇතුළේ ලියදීම සහ නොයදීම. මොකද නිශ්ශබ්දතාවයත් සංගීතය වෙන අවස්ථා තියෙනවා. එතකොට මේක පරිස්සම් වෙලා ඊළඟ එක තමයි වෙනස. දැන් මේ අපි මේ දැන් මේ වර්තමානයේ තියෙන මේ නාට්‍යවල තියෙන ඛේද වාචකයක් දෝව කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහනේ. තරග මොහොතක් දෙන්න වෙලාව බලමු. ඔව් තරග සංගීතයේ කතාව. ඔව්. එතකොට මේ ප්‍රේක්ෂකයා ඇදබැඳ තබා ගන්නා විදිහේ සංගීතයක් වෙන්නත් ඕනේ. එතකොට අර තරුණයෝ 5 දෙනා ගැනම පොදුවේ කතා කරන සංගීතයන් අංග මේක ඇතුළේ තියෙන්නත් ඕන. ඊට පස්සේ මේකේ තියෙන ප්‍රවීණ චරිත ඔස්සේ යන සංගීත අංගයන් මේකේ තියෙන්නත් ඕන. හැබැයි මේ වෙනස තියෙන්නත් ඕනේ. සේනක එදිරිසිංහව සතුටු කරන්නත් මම දන්නවා ඒ කාලේ නම් පොඩ්ඩක් අමාරුයි. මොකද ඒක දන්නවා කියලා කියයි. ඔව්. හැබැයි ඒ කියන්නේ මම චූටි අත්දැකීමක් කියන්න වේදිකාව අපි මේ නාට්‍ය කරන දවස්වල සමහරලාට මේ දැන් ලියලා දෙනවා දැන් තනුවක් දාන්න. දැන් කියමු. මම කියන අය ගෙදරින් මම පොඩ්ඩක් හදාගෙන නෑ. මේ දැන් මට ඕන. ඒ දැන් හදපු එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අර වෙනස ඇති කරන්න මට පහසු වුණා ඒක සේනකයත් එක්ක වැඩ කිරීම සහ මේ පිටපතත් එක්ක ඒක වෙනස. ඒ වෙනස දෙන්න පුළුවන් වීම තමයි මේකේ අර විශේෂත්වය ඇහෙන්නේ. අර මාදිනියක් කිව්වා වගේ මේ වේදිකාව කියන ඒ පන්නරය මට ලැබෙන්න ගත්ත දවසේ ඉඳන් තමයි අර වෙනස හිතන්නත් පටන් ගත්තේ. ඒ නිසා මම හිතනවා මේක යම් විදියක මම හිතනවා සාර්ථක ඇති කියලා. ඒක ඉතින් බලන අහන අය තමයි තීරණය කරන්න ඕනේ. ඔව් අසේල දැන් අසේල තරුණයෙක් විදිහට ඒ කියන්නේ ඔබේ අත්දැකීම් එක ඔබට දැනුණු විදිහක් තියෙනවා. ඊට පස්සේ ඒකනේ අපි ආයෙත් ප්‍රේක්ෂකයන්ට දෙන්නේ බලන්න කියලා අපි ආරාධනා කරන්නේ. අපි ප්‍රේක්ෂකයන්ට කතා කරමු. මොන වගේ අත්දැකීමකටද අපිට රැය 8:00ට සෙනසුරාදා ඉරිදා ජාතික රූපවාහිනිය ළඟ වාඩි වෙන්න කියන්න වෙන්නේ. ඇත්තටම මේක අලුත් අත්දැකීමක් වෙයි ඕගොල්ලන්ට. මොකද මගේ චරිත ගැන කතා කරොත් මටත් මේ චරිතය නිර්මාණය කරන්න රංගනයෙන් දායක වෙන්න හැකියාව ලැබෙන්නේ මාදිනක්ක කිව්වා වගේ සේනකයා කිව්වා වගේ තාරකයා කිව්වා වගේ වේදිකාවෙන් ලැබුණු පන්නරය තමයි. මොකද හරිම මේ අමාරු කටයුත්තක් වුණායි රංගනයේ යෙදීම. ඒ ශරීර පාවිච්චි කරන විදි එතකොට ඒ ලැබෙන දඬුවම් විඳින්න දඬුවම් කියන්න බෑ ඒවටනේ. ඔව් දඬුවම් නෙමෙයි ඒවා. ඊට වැඩි ආවද? සමහරවිට මට වුණා මේ පනිෂ්මන්ට් දෙනවා පෝට්‍රෝල් ගහන්න. මට සමහරවිට පෝට්‍රෝල් ගාව මේ කොණ්ඩෙත් කපලානේ. ඔව්. ගලක් ඇවුන ඔළුවේ. තුවාල වුණා. ඒ වගේ මේ වෙහසක් දරලා තමයි ඒ සීන්ස් අපි ගත්තේ. ඒ වගේම එක සීන් එකක් තිබ්බා වෙඩි පිටියේ. දවසින් භාගයක් ගියා ඒ සීන් එක ගන්න. අවුවේ අපිට ඒ කියන්නේ ඒ වගේ දර්ශන ඇතුළත් කරන්න අපිට ඕන වෙන්නේ හමුදාවේ තිබ්බ යටි පෙළ පෙන්වන්න සහ මේක මේ අපි එහෙම කිව්වම මේක ආමීක ගැන ඩොකියුමන්ටරියක් නෙමෙයි මේක කතාවට ආමීකේ චරිත සහ ඒ සිද්ධාමයන් අරගත්තේ. හැබැයි ඒකේ තියෙන సౌందర్యාත්මක බව උපසංස්කෘතිය මේගොල්ලන්ගේ පුහුණුව හරහා අපිට පෙන්වන්න පුළුවන්කම තිබ්බා. ඒක තමයි දැන් මේගොල්ලන්ට අර පුහුණු සොල්දාදුවොත් එක්ක මේ සිවිල් ආටිස්ලා හපස් දෙනාට ගැටෙන්න සිද්ධ වෙනවා. වෙඩි තියන්න තියෙනවා. වෙඩි තියනකොට මෙයා සේනකයි කියලා මගේ දිහා බලනවා. මම කියන්න උත්සාහ කරේ ඒ වගේ වෙහසක් දරලා තමයි මේ නාට්‍ය නිර්මාණය කරේ. ඉතින් බලන්න කියලා ආරාධනා කරනවා ඔයගොල්ලන්ට.
කතාමාට ඒක දසුරා. ඒ කියන්නේ නිර්මාණයට දායක වෙච්ච අය විදියට හොඳට ඇඟට දැනෙන නිර්මාණයක් තමයි, ඒ කියන්නේ Tamanට දැනුණු නිර්මාණයක් තමයි ප්‍රේක්ෂකයන්ට දෙන්න උත්සාහ කරන්නේ නේ. මාදිරක්ක මේ අධ්‍යක්ෂවරයාත් එක්කත් කතා කරද්දී ඔබේ චරිතය ගොඩනැගෙන විදිහ ගැන යම් අවබෝධයක් ගන්න පුළුවන් වුණා. පොදුවේ කාරණා පිළිබඳව කතා කරා මිසක් ඔබේ චරිතයට අපිට යන්න බැරි වුණා. චරිතෙත් එක්ක ඔබට හැඟෙන දේ අපි ටිකක් කතා කරමු. ඔව් ඇත්තටම අසේල කිව්වා වගේ දැන් ඒ රංගපෑමේදී එහෙම වෙහසක් දැනෙනවා නම් හමුදා සෙබළුන් ඇත්තටම පුහුණු වෙද්දී මොන තරම් වෙහසක් දරනව ඇද්ද? හමුදා ඒ කියන්නේ අපේ යුද්ධ කාලේ ඒ වකවානුවේ ගත්තොත් යුද්ධ බිමේ මොන තරම් කුරිරු විදිහට ඒගොල්ලෝ අත්දැකීම් විඳින්න ඇද්ද? ඒ අර කිව්වා වගේ ඒගොල්ලන්ගේ යුද්ධේ තාම ඉවර නැහැ. ඉතින් එහෙම ගත්තාම මට ගැටෙන්න වෙන්නේ ඇත්තටම නිශාන්ත කියන චරිතය. නිශාන්ත කියන්නේ අපේ ජෙහාන් මල්ලි රංගනයේ දායක වෙන චරිතය. ඔහුගේ සහෝදරිය. ඉතින් සහෝදරිය ගොඩක් වෙලාවට දැන් අපි මෙහෙම කිව්වොත් කතාවම කියන්න වෙනවා. ඔහුගේ දේවල් එක්ක හැම වෙලෙම ගැටෙමින් ඔහුට උදව් කිරීමේ බලාපොරොත්තුව තමයි මේ සහෝදරියට හැම වෙලෙම හිතේ වැඩ කරන්නේ. ඉතින් මට හිතෙන විදිහට අපේ මේ සම්පූර්ණ නිර්මාණයේ ඒ රසවින්දනය මම ප්‍රේක්ෂකයාට බාර දෙනවා. අපි කතාව කිව්වොත් වැඩක් නැහැ, ඇත්තටම බලන්න දෙයක් නැති වෙනවා. නමුත් මේ නිර්මාණයට දායක වෙච්ච පිරිස ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනීන් බොහෝ ප්‍රමාණයක් 48ක වගේ ප්‍රමාණයක් එකතු වෙනවා කියලා සේනකය කිව්වා. පාලිත සිල්වා මහත්මයා, රම්‍යා වනිගසේකර මහත්මිය, සරත් කොතලාවල, ධර්මප්‍රිය ඩයස්, එතකොට උමයංගනා, ජෙහාන් ශ්‍රීකාන්ත, එතනින් ගියාම තව ඉන්නවා සුසන්තා, දිලිනි ලක්මාලි, සුසන්තා චන්ද්‍රමාලි, මේ වගේ ප්‍රවීණයන් බොහෝ ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ වගේම ප්‍රියන්ත S1 අංග රචනයෙන් එකතු වෙනවා. මේ වගේ ශිල්පීන්, ප්‍රවීණ ශිල්පීන් විශාල පිරිසක් එක්කලා තමයි මේ නිර්මාණය මේ විදිහට එළියට ආවේ. ඉතින් මතක් කරනවා මේ වෙලාවෙත් අද රාත්‍රියේ ඉඳලා ඔබට අමතක වෙන්න විදිහක් නැහැ. අද රාත්‍රී 8:30 ඉඳලා සෙනසුරාදා ඉරිදා සෑම සෙනසුරාදා ඉරිදාකම ඔබ එන්න ජාතික රූපවාහිනිය අභියසට ඉතාමත් හොඳ නිර්මාණයක්, ඔබ කවදාවත් දැකලා නැති විදිහේ නිර්මාණයක් ඔබට දකින්න, අත්දකින්න, විඳින්න පුළුවන් වෙයි. ඉතින් අපිත් එක්ක ඉමු කියලා ආරාධනා කරනවා. මේ විදිහට බලමු. එළිය බාත්රූම් එක හදන්න දෙන බාස්ලට කියලා පිටිපස්සේ පඩිය හදාගන්න. මේ ගුණේට කියන්නකෝ වැට හදන්න කියලා. උත්සන්න. මොන සීයෙන්ද පාර පයින්නේ? මම හැමදේම දන්නවා. දැන් ඒ ගැන හිතන්න ඕනේ. ඊට පස්සේ පාර පයින්නකොට හොඳට බලලා පයින්න ඕනේ. තුන්වන් සම්බන්ධයෙන් මයිරි මොකක්ද තාත්තා කිව්වේ? මේ මම පාරේනකොට කවුද මන්ද කොල්ලෙක් කාරයක් මගේ ඇඟට ගැපුවානේ අම්මේ. මේ ඊට පස්සේ ඒක ගිහලා බෝක්ක වැද ලයිට් එකක් උඩ වුණා. මම හිතන්නේ කවුරුයි තාත්තට කියලා. පාර තියෙන වාහන වලට යන්න. නිර්මාණකරුවෙකුගේ එක්ක අත්දැකීමක්, එක්ක පරිකල්පනයක් අවසානයේ අපිට නිර්මාණයක් විදිහට ලැබෙනවා. ගමනේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයාගෙනුත් දැනගන්න කැමතියි. සේනකයි මේ හිතේ කැකෑරි තිබුණු කතාවක්ද? එහෙම අන්න හේතුව ඔබේ සජීවී අත්දැකීමක් තිබෙනවානේ යුද හමුදාවේ වැඩ කරපු කාලෙත් එක්ක. කියන්න හිතේ තිබුණු කතාවක්ද? අපි දැකලා තියෙනවා මේ ආශ්‍රයෙන් චිත්‍රපට නිර්මාණය වෙනවා. ගාමිණී වගේ චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ අත්දැකීමත් එක්ක. සරත් වීරසේකර අධ්‍යක්ෂතුමා වර්තමානයේ අමාත්‍යවරයා පිළිබඳව කතා කරලා තියෙනවා. ඔබත් එහෙම සජීවීව ලැබපු අත්දැකීම හිතේ කැකෑරි තිබිලා අවසානයේ කතාව අපිට කිව්වද? එහෙමද? ඔව් මනෝජ්. කැකෑරි තිබ්බ කතාවක් කිව්වා නෙමෙයි. කැකෑරි තියෙන කතා තියෙනවා තව කියා ගන්න බැරුව.
මම අවුරුදු 22ක් පළවන පාබල හමුදාවේ නිත්‍ය හමුදා සේවයේ ඉඳලා විශ්‍රාම අරගත්තා. මං දෙපතාවක් යුද්ධයේදී තුවාල වුණා. මම විශ්‍රාම එන්නේ ආබාධිත රණවිරුවෙක් විදියට. මම අද මෙතන වාඩිලා ඉන්නේ. ඕගොල්ලොත් එක්ක මේගොල්ලොත් එක්ක වැඩ කරන්නේ. ඒ තත්ත්වෙන් මම විශ්‍රාම එන්නේ. මට තිබ්බ අත්දැකීම හමුදාමය අත්දැකීම අලලලා කතාවක් කරන්න. හැබැයි දැන් ඒක අපි ආයෙ කතා කරලා වැඩක් නැහැ මේක. මොන අඩුපාඩුකම් තිබ්බත් මොන ප්‍රශ්න තිබ්බත් අපේ රටේ යුද්ධයක් තිබිලා දැන් ඒක ඉවරලා තියෙනවා. අපිට දැන් ආපහු ඒක මනෝජ් උල්ප්පල අරගෙන කතා කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතුවා. හැබැයි ඒ යුද්ධෙට මුණ දුන්න මිනිස්සුන්ගේ මනුස්සකම ගැන අපි දැකලා තියෙන්නේ වාර්තාමය චිත්‍රපටයේ එහෙම නැත්නම් පත්තර ටීවී වලින් අයන නිවුස් විතරනේ. කතාව විදිහට ඇතුළාන්තයට කිඳා බහැපු දෙයක් අපි දැකලා තිබ්බේ නෑනේ. මට එහෙම අත්දැකීමක් තිබ්බා. මේ වගේ අපූර්ව සාජන කෙනෙක් හිටියා හමුදාවේ. ඔහු මේ නිවාඩු දුන්නාම දවසක් කඳවුරේ ඉඳලා පහුවදා තමයි යන්නේ. නිවාඩු ඉවර වෙලා එන්නේ මේ දවසක් කලින්. එච්චරටම ඔහු හමුදාවට ආදරෙයි. හරි විනයගරුකයි. ඔහු උපදේශකෙක් විදිහට තමයි වැඩ කරේ. හරි රැඩිකල්. ඔහු සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීත් පවා ඔහු අගය කරනවා. රෙස්පෙක්ට් කරනවා. එහෙම චරිතයක්. ඔහු අනිවාර්යෙන් මේ කතාවේ තියෙනවා. අනිවාර්යෙන් ඔහු ඉන්නවා. මම හැමෝටම ආරාධනා කරන එක බලන්න කියලා. ඔහු මම නිරූපණ ශිල්පියා ගැනත් අපි මීට කලිමුත් කතා කරලා තියෙනවා. බලන්න පාලිත සිල්වා මහතා තමයි ඒ සාජන්ගේ චරිතය නිරූපණය කරන්නේ. ඉතින් මේ කතාව මේ විදිහට ගේන්න මට ප්‍රධානම ප්‍රස්තුතිය උනේ හොඳ වැඩක් කරන්න ඕන කියන එක. මං අත්දකපු අත්දැකීම් එළියට එන්න කතාවක් කරනට වැඩිය මිනිස්සුන්ට බලන්න පුළුවන්, මිනිස්සු ආදරය කරන, රැඳිලා ඉන්න පුළුවන් කතාවක් කරන්නයි මට ඕන උනේ. ඒකෙදි මට විශේෂයෙන් මතක් කරන්න ඕන ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපතිතුමා, ඒ වගේම ජෙනරල් බන්සජා මහතා, ඒ වගේම කර්නල් හේවගේ මහතා ඇතුළු මින්නේරි යුද හමුදා කඳවුරේ අපි 2018 මේක රූගත කරනකොට අපිට සහාය දුන්නු සියලුම නිලධාරීන් ආදරයෙන් සිහිපත් කරනවා මේ මොහොතේ. ඒ වගේම අපිට මේ වැඩේ කරගෙන යන්න අතහිත දෙන්න නිස්පාදකවරයෙක් සම්බන්ධ කරන්න හරි සුන්දර මිනිස්සු දෙන්නෙක් හිටියා. ඒ තමයි මේකේ මාදි කිව්වා වගේ අංගරචන ශිල්පියා විදිහට වැඩ කරන පියන්තෙස් වනිනායක. ඔහුයි මායි තමයි කතා කරන්නේ වැඩක් නම් තියනවා අයියා. ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න ඕන. ඒකට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ අද. නිස්පාදකවරු අඩු එක තමයි ලොකුම ප්‍රශ්නේ. ඔහු තමයි මට කීප දෙනෙක්ම යෝජනා කරනවා අපිට ඒවා අපේ යන බජට් එකට සෙට් උනේ නැහැ. මේක විශාල වැඩ ඉන්න. ඊට පස්සේ ප්‍රියන්ත අයියාගේ අයියා සෙනවිරත්න එස්වන්නේ නායක. සෙනවිරත්න අයියා තමයි මේ වැඩේට නිස්පාදකතුමා මේ සම්බන්ධ කරන්නේ. ඔහුත් එක්ක ගිහිල්ලා අපි කතා කරලා ඔහුට මම මේ මොහොතේ විශේෂ ස්තුතියක් කරනවා මේ නිර්මාණය මෙතෙන්ට ගේන්න. පියන්ත අයියයි සෙනවිරත්න අයියයි නැත්නම් මේක මේ විදිහට අපිට ගේන්න බැරි වෙනවා. ඉතින් ඒ සියලු දෙනාගේම උත්සාහය ගමනේ යා විදිහට ඔබට නරඹන්න ඉඩ සලස්වලා තියෙනවා. ඒ නිසා අපි මේ අභ්‍යන්තර කතාව මතු පිටින් ඔබට දැනෙන දේ සහ මේ කතාවෙන් ඔබට හේතු ගන්නන්න යන දේ පිළිබඳව ඔවුන්ගේ වේදිකාවේ සහ ටෙලිනාට්‍යයේ අත්දැකීම් එක්ක අපි කතා කළේ. එමනම් අපි ඔබට ආරාධනා කරනවා හැමදාම සෙනසුරාදා ඉරිදා රැයට හමාරේ ඉඳලා ගමනේ යන්න පටන් ගමු. එහෙමනම් අද රැයට හමාරට ගමනේ යා නරඹන්න අපි ඔබට ආරාධනා කරමින් කණ්ඩායමටම බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් ආයිබෝන් කියනවා. ආයිබෝන්. එමනම් අපි හැමෝටම යහපත් දවසක් ප්‍රාර්ථනා කරමින් ගමනේ යා ටෙලිනාට්‍යයේ ගීතයක් නරඹමින් අදට ඉරිදා ආයිබෝන් තුලින් සමුගන්නවා. යහපත් දවසක්. සත්වෙන් ඇස් දෙක ගැස්සී තිගැස්සුනා දිස්නෙට ලං වූ
වල ගැටියෙක් පිච්චෙන විට මොනවද කීවා විශ්වාසය විශ්වයෙන් පලා මන්දාකිනියේ හැංගිලා උල්කාපාතක උඩ නැගලා සැකය ඇවිත් දොර ගලවන් යහන මත පතිත වෙලා හදවතේ දරන් ආපසු එන්නට පා